හරි. දැන් අපි චුට්ටක් අර චූටි කාලේ ඉගෙන ගත්ත දේවලුත් මතක් කරගමු. හරි. වෘත්තයක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා බලමු. වෘත්තයක් කියලා කියන්නේ සාමාන්‍ය රවුමක්ද? රවුම් ඒවයි සමහර රවුම් වෘත්තය කියන ලක්ෂණය තියෙනවා. වෘත්තය කියන ලක්ෂණය තියෙනවා. වෘත්තයක් කියලා කියන්නේ කේන්ද්‍රයකට නියත දුරකින්නේ කේන්ද්‍රයකට නියත දුරකින් ගමන් කරන පතයක්. දැන් හිතන්නකෝ කණුවක හරකෙක් ගැට ගහලා කණුවක ලණුවක් ගැට ගහලා හරි ඒ ලණුවේ හරකෙක් ගැට ගහලා ඌ යන පතය විස්තර කරන්න කියලා කිව්වොත් ඒ ලණුවේ දිගටනේ යන්නේ නේ ලණුවේ දිග ප්‍රමාණයට සමානව වටේ කැරකෙනවා ඒ තනකොළ ටික ලස්සනට කනවා. එතකොට ඒ හරක කන තනකොළ ටික මොන හැඩයක ගන්නවද කියලා කිව්වොත් අපිට කියන්න පුළුවන් වෘත්තයක හැඩයක තනකොළ ටිකක් තමයි ආහාරයට අරන් තියෙන්නේ. ඒ වගේ යන්න අර දැන් එතකොට මේ බැඳපු ලණුව තමයි වෘත්තේ මොකක් විදිහට ක්‍රියාත්මක වුණේද? වෘත්තේ අරය විදිහට ක්‍රියාත්මක වුණේ. නේ? නිකම්ම වා ගන්න වෘත්තේ අරය විදිහට ක්‍රියාත්මක වෙන්නේ අර බැඳලා තියෙන ලණුව. ඊට පස්සේ ලණුව ගැට ගහලා තියෙන ඒ කූර හරි මොකක් හරි පොල්ලක් මොකක් හරි ගැට ගහලා තියෙන එක කේන්ද්‍රය. ඔව් ඒක කේන්ද්‍රය. ඒක කේන්ද්‍රය ලණුව අරය. එතකොට මේ හරක ලස්සනට රවුම යනකොට ඒ පතේට කියනවා අපි විස්කම්බේ. නෑ පතේට එයා යන වට ප්‍රමාණය දැන් මෙහෙම කකා යනවා. ඒකට මොකක් කියලාද කියන්නේ? අතේද කිව්වා? පරිදිය. පරිදිය. very good. පරිදිය. පරිදිය. ඒකට කියනවා අපි පරිදිය කියලානේ. පරිදිය සම්පූර්ණ වටයක් ගියාම පරිදියක් ගිහිල්ලා පරිදියක වට ප්‍රමාණයක් ගිහිල්ලා. හරි? පරිදිය කියන්නේ ඇත්තටම පරිමිතියම තමයි. හරි? දැන් පරිමිතිය කියන්නේ වටේ දිගනේ. අපි ඒක දන්නවා. දැන් වෘත්තයක පරිමිතියට විශේෂ නමක් දෙනවා. ඒක රවුම් නිසා, මුතු නිසා. සහ වැඩිපුරම තාක්ෂණික ලෝකේ භාවිත වෙන නිසා. ඒකට අපි කියනවා පරිදිය කියලා විශේෂ නමක් දාන්න. දැන් වෘත්තවල පරිදියවල දිග හොයන්නත් අපිට තියෙනවා ලොකු වෙනකොට. හරි? 9 වසරේදීම වැඩේ පටන් ගන්නවා. කියන ලබන අවුරුදු. හරි? එතකොට දැන්ට අපිට එච්චර යන්න දෙයක් නැහැ. මෙන්න මේ වෘත්තයේ තියෙන ලක්ෂණ ටිකක් මතක් කරගන්න තමයි අපිට මේ පාඩම දාලා තියෙන්නේ. අපි ඒකින්ද මම කියනවා ලේසි පාඩම් ටික අපි මුලින් ඉවර කරනවා කියලා. හරි. වෘත්තයක් ඇඳ ගන්න මාතෘකාව යටතේ වෘත්තයක් එහෙම වෘත්තයක් ඇඳ ගන්න ඔයාලා කව කට්ටෙන් අඳින්න නැත්නම් මොකක් හරි උපකරණයක් පාවිච්චි කරන්න මූඩියක් හරි මොකක් හරි දෙයක්. හරි. වෘත්තයක් ඇඳ ගන්න. වෘත්තයක් ඇඳලා දන්න දේවල් මාක් කරගෙන යම් බලන්න පාඩපෑම් පාවිච්චි කරලා. දන්න දේවලුත් තියෙනවනේ. වෘත්තයක කොටස් ටික තමයි මේ මාක් කරගන්න හදන්නේ 6 වසරේ පළවෙනි පාඩම විදියට වෘත්තය පටන් ගන්නවා. නේ? ඊට පස්සේ 7 වසරේදීත් වෘත්තය කියලා පාඩමක් තියෙනවා. නේද? එතකොට මේ ශ්‍රේණි දෙකේදී ඉගෙන ගත්ත දේවල් ටිකක් තියෙනවා. ඒ දැනුම පාවිච්චි කරලා දැන් අර හරකේ කතන්දරෙන් පළවෙනි ටික කියත හැකි. මෙන්න මෙහෙම හරි මැද නැත්තම් කව කට්ටෙන් ඇඳන කව කට්ටේ තුඩ පිහිටන තැන. ඕකට අපිට පුළුවන් කේන්ද්‍රය කියලා ලකුණු කරගන්න. මාත් එක්කම ඇඳගමු ළමයි. ලස්සනට මාත් එක්කම වැඩේ කරගෙන යන්න. මේවා සරල දේවල්. ඊතලයක් ගහන්න එළියටම ගහන්න හරි. ඊතලේ මෙන්න මෙහෙම ඇතුලේ ගහලා ඇතුලේ ලියන්න එපා කවදාවත් කේන්ද්‍රය කියලා. අපේ උපසටහන් වල ඇතුලේ කිසිම නම් කිරීමක් කරන්නේ නැහැ. ඊතලේ පුළුවන් තරම් දික් කරලා එළියටම ගන්න. අය විදියට. එතකොට එයාට අපිට කියත හැකි කේන්ද්‍රය කියලා. කේන්ද්‍රය. හරි. ඊට පස්සේ අර කිව්වත් වගේ මෙන්න මේ වටේ රතු පාටින් තියෙන වටේට අපි කියනවා පරිධිය කියලා. මේ වටේට අපි කියනවා පරිධිය කියලා සම්පූර්ණ වටේම ගන්න ඕනේ. ඊළඟට තව මොනවද චූටි කාලේ ඉගෙන ගත්තේ? විස්කම්බේ. ඔව් ඒවත් තියෙනවා. මට කියන්නකෝ කවුරු හරි මයික් එක ඔන් කරලා මම මේ කඩිරෙන් අඳින එක මොකක්ද? කඩිරෙන් අඳලා තියෙන්නේ. විස්කම්බේ. නෑ. කඩිරි වලින් ඇඳලා තියෙන්නේ. ඔක හරි ගෙලින් ගහුවන විස්කම්බේ. මම පොඩි කාලෙත් ඕක පටල ගන්න එපා. හරය. නෑ. බුදු අඹු. හරය. ඩාය. කඩිරි වලින් ගහලා තියෙන්නේ. ඩාය. නෑ. චාපය. ඈ? චාප. සම්මිතික අක්ෂය. සම්මිතික අක්ෂය very good. සම්මිතික අක්ෂය. සම්මිතික අක්ෂයක් තියෙන්නේ නේ. ඒතකොට විස්කම්බේම කඩිරි වලින් ගැහුවාම තමයි අපි කියන්නේ සම්මිතික අක්ෂය කියලා. එහෙනම් අන්න ඒක
සමමිතික අක්ෂය. වෘත්තයකට සම්මිතික අක්ෂ කීයක් තියෙනවද ළමයි? අනන්තයි. අනන්තයි. ඔව් අනන්තයි. සමමිතික අක්ෂය කියලා කියනවා. හරිම වචන තමයි සමමිති අක්ෂය කියන එක. සමමිති අක්ෂය. හරි. සමමිති අක්ෂය. අකුරු පැහැදිලිද? සමමිති අක්ෂය. හරි. දැන් අර කියපු විස්කම්භය යන විස්කම්භයත් ওই විදිහටම තමයි. කේන්ද්‍රය හරහා පරිධිය දෙපස යා කරන රේඛාව. නමුත් ඒක කඩේරි වලින් නෙමෙයි කෙලින්ම අඩුවල තියලා ඔහම දික් කරාම එන්නේ. හරි. ඒකට දාගන්න අන්න විස්කම්භය. විස්කම්භය. හරි. තා මොනවද අඩුපාඩු මේකේ? කියන්න බෑන මතක් වෙන්නේ. ජය ජාය අරය අරය ඉස්සෙල්ලා චූටි දේවල් ටික ඉවරයක් කරලා ඉමුනේ. අරය ගමු. එතකොට කේන්ද්‍රයයි පරිධියයි යා කරන එක මේ නිල් පාටින් වහම ඇන්දොත් ඒක තමයි මොකද්ද අරය කියලා කියන්නේ. මේක අරය. හරි මේක අපහැදිලි නම් මම ලස්සන පින්තූරකුත් පෙන්නන්නම් තව චුට්ටකින්. හරි. ඊට පස්සේ අඩුපාඩු හදාගමු. අරය. හරි. ඔය ටික තමයි මූලික වශයෙන් අපි දැනගෙන ඉන්නේ. නමුත් තව විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඒක තමයි අර බුද්ධිම නේද? ඉස්සෙල්ලා ඔය කියන්නේ මයික් එකට. මොකද්ද? ජාය කියලා. ජාය නේ? ඔක මම 7 දී මතක් කරලා දුන්නා. ජාය. ජාය. ජායක් කියන්නේ මොකද්ද? මොකද්ද ජායක් කියන්නේ? කාටද විස්තර කරන්න පුළුවන්? ජායක් කියන්නේ මෙන්න මේකට සර්. ජායක් කියන්නේ කොහොමද ඒක විස්තර කරන්නේ? වෘත්තයේ මත තියෙන ලක්ෂ දෙකක් යා කරන රේඛාව. වෘත්තයක මත තියෙන ලක්ෂ දෙකක් යා කරන රේඛාව. එතකොට මම මෙහෙම ගත්තොත් මෙන්න මෙතන ලක්ෂයයි මෙතන ලක්ෂයයි මෙතන ලක්ෂයයි ඔන්න යා කරා. එතකොට ඒක ජායක් නෙමෙයි විස්කම්භයක්. වෘත්තයේ මත පිහිටන ලක්ෂ දෙකක හැබැයි මේ ඒක මේ කේන්ද්‍රය හරහා යන්නේ නැති විදියට තියෙනවා. very good. අන්න ඒක වෙන්න ඕනේ. එතකොට අපි කියනකොටත් ඒක පරිස්සම් වෙන්න ඕනේ. අන්න එහෙම දෙයක්ත් තියෙනවා. මේ වෘත්තයේ මත ලක්ෂ දෙකක් යා කරන එක තමයි ජය කියන්නේ. හරි. නමුත් ඒක එක්තරා අවස්ථාවකදී මෙන්න මෙහෙම පිහිටියොත් ඒකට අපි ජයක් කියන්නේ නැහැ. ඒකට අපි විස්කම්භය කියනවා. නේ? එතකොට මොකක්ද එහෙනම් කියන්නේ මේක විස්තර කරන්න හොඳම විදිය? වෘත්තයක මත ලක්ෂ දෙකක් වෙන්න ඕනේ. නමුත් කේන්ද්‍රය හරහා ලස්සනට කේන්ද්‍රය හරහා සමමිතික නැත්නම් කේන්ද්‍රය හරහා ඒක රේඛීයව පිහිටන්න බෑ. කේන්ද්‍රය හරහා ඒක රේඛීයව. ඒක රේඛීයව කියන්නේ කේන්ද්‍රය හරහා මෙහෙම ඉරක් ගැහුවාම ඒ රේඛාවට අහු වෙන විදියට ඉන්න බෑ. එහෙම හිටියොත් එයා විස්කම්භය. නේද? එහෙනම් ඒක රේඛීයව නොපිහිටන වෘත්තය මත ඕනෑම ලක්ෂ දෙකක් යා කළ විට ලැබෙන රේඛාව කියලා අපිට විස්තර කරන්න පුළුවන්. ඔය ජාය කියන එක විශේෂ දෙයක්. හරි ජාය කියන එක මේකට දාගන්න එපා. මේකට දාගන්න එපා. අපි ඒක වෙනම අදිමු. මොකද නැත්තම් මේක රූප සටහන හරි කැත වෙනවනේ නේ. ජාය කියන එක අපි තව රූපයක් ඇඳලා කරමු. මේක වෘත්තයනේ පාඩම. වෘත්ත අඳින්න තියෙනවා සෑහෙන. හරි. එතකොට පළවෙනි ටික විදියට අපිට මේ ටික ඇති. හරි. ඒකෝ ජාය තියෙනවා, වෘත්ත ඛණ්ඩ තියෙනවා, කේන්ද්‍රික ඛණ්ඩ තියෙනවා. හරි මහා වෘත්ත ඛණ්ඩ, සුළු වෘත්ත ඛණ්ඩ, ඔහොම කේන්ද්‍රික ඛණ්ඩ ඕවා තියෙනවා. හරි. සුළු ඡාපය, මහා ඡාපය වෘත්ත අඳින්න සිද්ධ වෙනවා. හරි මේ විස්තර ටික දාගන්න. ඒ අතරේ මම ස්ක්‍රීන් ෂෙයාර් එකකින් පැහැදිලි රූපයකුත් ඔයාලට පෙන්නන්නම්. මේ ලියපු එක සමහරට අපැහැදිලි වෙන්න පුළුවන්. හරි ඒක නිසා. හරි අඩුපාඩු හදාගෙන ඒ වෘත්තයේ මත ඒ ලක්ෂ ටික ඔක්කොම ටික ලක්ෂණ ටික ඔක්කොම සටහන් කරගන්න. ප්‍රශ්න තියෙනවා ගහන්න. එතකොට පරිධිය සමමිති අක්ෂය ජායපා ජාය අපි වෙන එකකින් අඳිමු. කේන්ද්‍රය විස්කම්භය අරය ඔය ටික තිබ්බනම් ඇති. අර මේ චූටි කාලේ ඉගෙන ගත්ත පොඩි දෙයක්ත් තියෙනවා. ඒක පොඩ්ඩක් මම නෝට් එකට දෙන්නේ නැහැ මතක තියාගන්න. වෘත්තය තියෙනවා පිහිටීම් වර්ග 3ක්. ඕක අපි පටන් ගන්න 6 වසරේදී. නේ වෘත්තය මත කියලා තියෙනවා. මතකද? දැන් මෙහෙම කතර දානවා නිල් පාටින්. ඒවට අපි කියනවා වෘත්තය තුල කියලා නේ. වෘත්තය තුල තමයි කතර තියෙන්නේ. ඊළඟට මම හරි දානවා කොහෙද? මේ බලන්න හරි දාලා තියෙන වෘත්තය කොහෙද? වෘත්තය මත. ඊට පස්සේ මම ඩොට් තියනවා මෙහෙම. ඒ ඩොට් තියෙන ප්‍රදේශයට කියනවා වෘත්තයෙන් පිටත කියලා. ඒකත් චුට්ටක් මතක තියාගන්න. මේක 6 වසරේ දෙයක්. ඔයාලට රග්ගල පොගම් මතක් වෙන්නේ නැති.
මත කියන්නේ පරිදිය උඩම ඉන්න ඕනේ. ඇතුළත කියන්නේ තුල, එළිය නම් පිටත. එතකොට ඒකත් ඕනේ. ඒක හිතා සරල දෙයක්නේ. ඒක අපි නෝට් එකට දාගන්න ඕනේ. නමුත් විභාගෙදී ප්‍රශ්න වලට මේ ඔක්කොම දේවල් අහනවා කියන එක තේරුම් ගන්න. හරි. අපි ආයෙ බලමු රූපයකින්. දැන් මෙන්න මෙතන තියෙනවා පැහැදිලිව බලන්න. බලන්න ওই විදිහටම රූප සටහන තියෙනවද කියලා. ඕකේ එක දෙයක් අඩුයි. කාටද කියන්න පුළුවන්? විස්කම්භය තියෙනවා, අරයන් තියෙනවා, කේන්ද්‍රය තියෙනවා. දෙකක් අඩුයි. සමමිතික අක්ෂය. ඔව් සමමිතික අක්ෂය නැහැ. තාම නොද නැහැ. පරිදිය පරිදියත් නැහනේ. ඒතකොට මේ දෙකත් ඔයාගේ රූපේ සටහන් වෙලා තියෙන්න ඕන. අනිත් දේවල් නම් මේකේ තියෙනවා. හරි මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් ජය කියන එක අපි පොඩ්ඩක් අදහස තියෙනවනේ. දැන් ඊළඟට අපි කරන්න යන්නේ ජය ගැන. වෘත්තයක දිගින් වැඩිම ජය ඔතන ඉන්නව කවුද? වෘත්තයක දිගින් වැඩිම විස්කම්භය විස්කම්භය නේ. දැන් අර ඉස්සෙල්ලා කිව්වේ එහෙම වෙන්න බෑ කියලා නේ. වෘත්තයේ මත ලක්ෂ දෙකක් යා කරන රේඛාව තමයි ජය කියන්නේ. නමුත් මෙන්න මෙහෙම ඒක කේන්ද්‍රීයව ඒක රේඛීයව මෙන්න මෙහෙම රේඛාවක් වගේ ඒ ලක්ෂ දෙක පිහිටන්න බෑ. හරි. ඒ ලක්ෂ දෙක මෙහෙම රේඛාවක් උදට පිහිටියොත් ඒක ජායක් වෙන්න ඒක විස්කම්භයක් වීමට හේතුවක්. එහෙනම් දිගින් වැඩිම ජාය විස්කම්භය වේ කියලා අපිට ලියන්න පුළුවන් නේ. හරි. දැන් අපි ඒක ඊළඟට ලියාගමු වෘත්තයක් ඇඳලා. හරි. ඊළඟට මාතෘකාවක් ලියාගන්න. වෘත්තයක ජාය ඔන්න දැන් තමයි අපි අර වැඩේට එන්නේ. අර රූපේ ගත කරගන්න අවශ්‍ය නැහැ. හොඳයි. තව වෘත්තයක් ඇඳ ගන්න මාතෘකාව ලියලා වෘත්තයක ජාය කියලා ලියන්න. වෘත්තයක ජාය හරියට ලියන්න. ජාය අපහැදිලි නම් අහන්න. ජාය වෘත්තයක් ඇඳ ගන්න කව කට්ට තියලා නැත්නම් බෝතල මූඩියක් හරි තියලා. එතකොට වෘත්තයක ජාය කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා වෘත්තය මත ඕනෑම ලක්ෂ දෙකක් නෙවෙයි එක ලක්ෂ දෙකක් හැර මොකද්ද? කේන්ද්‍රයයි එම ලක්ෂ දෙකයි ඒක රේඛීය වෙන්න බෑ. ඒක රේඛීය වෙන්න බෑ. ඒ කියන්නේ ඒ ලක්ෂ දෙක යා කරාම කේන්ද්‍රය හරහා යන්න බෑ. එහෙම ගියොත් එයාට වෙන නමක් තියෙනවා විස්කම්භය කියලා. හරි. එතකොට වෘත්තය මත ඕනෑම ලක්ෂ දෙකක් යා කළ විට කේන්ද්‍රය හරහා නොයන පරිදි නේ. දැන් මේ දෙක යා කරොත් ගැටලුවක් නැහැ මෙහෙමනේ යන්නේ නේ. කොහොම යන්නේ? එතකොට ඒක කේන්ද්‍රයක් හරහා ගියේ නැහැ. හරි. වෘත්තය මත ලක්ෂ දෙකක් යා කළ විට කේන්ද්‍රය හරහා නොයන පරිදි. ඌ රේඛාවකට අපි කියනවා වෘත්තය මොකක් කියලාද? ජායක් කියලා. එහෙනම් මේ කේන්ද්‍රයත් අපි පැහැදිලිව ওই වෘත්තය ඇඳගමු. කේන්ද්‍රය හරහා නොයන විදියටයි තියෙන්න ඕනේ. එතකොට ඇඳගෙන යන්න පාටපෑම් පාවිච්චි කරලා ගැටලුවක් නැහැ එක එක විදියට. දැන් මෙන්න මේ වගේ කේන්ද්‍රය ගාවින්ම යන්න පුළුවන්. ඒත් ජායක්. හරි. කේන්ද්‍රය ගාවින්ම යනවා. හරි. එහෙම එකකුත් ඇඳගන්න. පාටපෑම් කිහිපයකින් ජායවල 3-4ක් අඳින දැන් මම මේ අඳිනවා වගේ. හරි. රතු පාටින් ඇඳලා නිල් ඇඳලා පොළ ඇඳලා තව එකක් මම අඳින්නම්. ගෑවිනු ගෑවියන එකක්. ඔන්න ඔය විදියට. ඔය හැම එකම මොනවද? මේ හැම එකක්ම ජායවල. හරි. එතකොට කේන්ද්‍රය හරහා යන්න බෑ. කේන්ද්‍රය ඉන්නවා ඔහේ ඉන්නවා කේන්ද්‍රය හරහා යන්න බෑ. ඒක තමයි ඔළුවේ තියාගන්න ඕනේ. හරි. ඔය රූප සටහනක් දාගන්න. වෘත්තයක ජායක් කියන්නේ මොකක්ද කියන එක. හරි. මේ විදියට තියෙන්න ඕන ජායක් එකකට ඊතලයක් ගැහුවත් ඇති. හරි. අදහස ඔළුවේ තියෙන්නයි ඕන. වෘත්තය මත ලක්ෂ දෙකක් යා කරාම එන රේඛාවක් ගැනයි මේ විස්තර කරලා තියෙන්නේ. හැබැයි ඒක කේන්ද්‍රය
හරහා යන්න බෑ. හරි අපි විස්තරයක් විදිහට ඒක ලියාගමු. ඉස්සර රූප සටහන ඇඳගන්න. ඇඳලා ඉවරයි නම් කියාගෙන යන්න මයික් එකට ඉවරයි කියලා. අන්තිමට පොත් බලන නිසා ලස්සනට වැඩේ කරලා තියන්න. ඕනෝට එපාවට එහෙම බෑ. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. එතකොට වෘත්තයක ජාය කියන එක තව ටිකක් පැහැදිලි කරෝතින් රූපයක් විදියට මෙන්න මේ තියෙන්නේ ඕක තමයි වෘත්තයක ජායක් කියලා කියන්නේ. හරි? ඒ මෙන්න මේ විදියටම යන්න ඕනේ. හරි? ඕක කිසිම වෙලාවක යන්න බෑ කේන්ද්‍රය. මෙන්න මෙතනනේ කේන්ද්‍රය තියෙන්නේ. ඔය කේන්ද්‍රය හරහා යන්න බෑ. ඒක හොඳට ඔලුවට දාගන්න. කේන්ද්‍රය හරහා ගියොතින් ඒක වෘත්තයේ තියෙන දිගම ජාය බවට පත් වෙනවා. වෘත්තයේ දිගම ජාය කියන්නේ එයාට ජාය කියලා කියන්න අවශ්‍ය නැහැ. ඊටත් වඩා සුවිශේෂී නමක් තියෙනවා විස්කම්භය කියලා. හරි. ඒ යටතේ ලියා ගන්න මෙහෙම යටින් පොඩක් ඉන්න. අඳගෙන ඉවර නැද්ද? හරි අඳගන්න. තාම ලියනවද? දැන් ඇති නේද වෙලාව? හරි ඇතිනේ. ලියන්න මෙහෙම යටින් ඡේදයක් විතර ලියන්න. රූපයන්තර පස්සේ පහලින් ඡේදයක් විතර ලියන්න. හරි. ඉහත ආකාරයට වෘත්තයක ඕනෑම ලක්ෂ දෙකක් ඉහත ආකාරයට වෘත්තයක ඕනෑම ලක්ෂ දෙකක් යා කළ විට ඉහත Sir. ආකාරයට ඉහත ආකාරයට වෘත්තය මත ඕනෑම ලක්ෂ දෙකක් යා කළ විට හරිද? හරි සර්. ඕනෑම ලක්ෂ දෙකක් යා කළ විට කේන්ද්‍රය හරහා නොයන පරිදි ඒක පාට පෑනකින් ලියාගත්තත් කමක් නැහැ. කේන්ද්‍රය හරහා නොයන පරිදි
කේන්ද්‍රය හරහා නොයන පරිදි පවතී නම් 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 එය වෘත්තයේ ජායක් ලෙස එය වෘත්තයේ ජායක් ලෙස ජායක් හරි අමුතු රවුන්ඩ් කරලා ලියන්න ජායක් නෙමෙයි ජායක් එය වෘත්තයේ ජායක් ලෙස හඳුන්වනු ලැබේ නැත්නම් හඳුන්වයි වෘත්තයක ජායක් ලෙස හඳුන්වයි හරි වෘත්තයක ජායක් ලෙස හඳුන්වයි වෘත්තයක ජායක් ලෙස හඳුන්වයි ඒ ටික ලියා ගන්න පුළුවන් වුණා කියලා හිතනවා නේ හරි එතකොට එතන වැදගත් ඕනෑම ලක්ෂ දෙකක් යා කළාම තමයි නමුත් කේන්ද්‍රය හරහා නොවන පරිදි ඒ ටික හරිය වැදගත් ඒ පාඩ පෑන් වලින් ලස්සන නෝට් කරලා තියෙනවා දැන් පුළුවන් වුණාට ওই ප්‍රශ්න ඉන්නේ කාලයක් යනකොට නේ නේ ඒක යටි මෙහෙමත් ලියන්න තරුවක් දාලා පාඩ පෑනකින් වෘත්තයක දිගම ජාය විස්කම්භය නම් වේ වෘත්තයක දිගම ජාය විස්කම්භය නම් වේ හරි වෘත්තයක දිගම ජාය විස්කම්භය නම් වේ වෘත්තයක දිගම ජාය විස්කම්භය නම් වේ වෘත්තයක දිගම ජාය විස්කම්භය නම් වේ ඊළඟට යමු තව මාතෘකාවකට වෘත්තයේ තියෙනවා දැන් අපිට ඉස්සරහට ගණන් හදන්න 9 වසරේ දිහිම ගණන් හදන්න තමයි මේව ඕන වෙන්නේ. ඇත්තටම දැන් 8 වසරේ උගන්වන එකකින් ලොකු ප්‍රශ්නයක් අපිට එන්නෙත් නැහැ. හරි? විභාගෙට අපිට ලොකු ප්‍රශ්නයක් එන්නෙත් නැහැ මේ පාඩමෙන්. පළවෙනි කොටසට වගේ තමයි එන්නේ. ඔයාලා බලන්න පාස් පේපර්ස් පොතත් පෙරලනකොට හරි අමාරුයි හොයාගන්න ප්‍රශ්නයක්. ෆස්ට් පේපර් එකේ තියෙනවා. හරි? රූපයක් ඇඳලා මේක කුමක්ද ඒ වගේ දේවල් තමයි අහන්නේ. හරි? නම් කරන විදිය ඒව තමයි අපිට දැනගන්න තියෙන්නේ. මේකට අදාළ ලොකු ගණන් හදන්න තියෙන්නේ. 9 වසරට ගියාම විශේෂයෙන් 10 11 තමයි තවත් ගොඩක් ලොකු ගණන් අපිට හම්බෙන්නේ. හරි. මාතෘකාවක් ලියා ගන්නකෝ. ඡාප කියන ඒවා. හරි. සුළු ඡාපය සහ මහා ඡාපය. සුළු ඡාපය සහ මහා ඡාපය. සුළු මහා අදහසේම වචනේම අදහස තියෙනවා සුළු කියන්නේ චූටි වගේ එකක් මහා කියන්නේ ලොකු එකක් සුළු ඡාපය සහ මහා ඡාපය සුළු ඡාපය සහ මහා ඡාපය හරි දැන් අපි මේ වෘත්තයේ මේ පරිධිය මත වෘත්තයේ පරිධිය නෙමෙයි වෘත්තයේ පරිධිය මත කොහෙන් හරි ලක්ෂ දෙකක් ලකුණු කරනවා කොහෙන් හරි දැන් මට හිතෙනවා මෙන්න මෙතෙන්ට කැපිටල් A දාලා මෙන්න මේ වගේ තැනකට කැපිටල් B දාන්න හරි වෘත්තයේ මත ඕනෑම ලක්ෂ දෙකක් දැන් මේක යා කරොත් මොකද්ද වෙන්නේ ඒක යා කරොත් ජායක් වෙනවා හරි යා කරොත් ජායක් යා කරන්නේ නැහැ මම හරි යා කරන්නේ නැතුව මම මෙන්න මෙහෙම ප්‍රදේශයක් අල්ල ගන්නවා ඡාපය කියන්නේ මෙන්න මේ කව කට්ටෙන් ඇදෙන එක හොඳට මතක තියාගන්න දැන් විභාගෙදී ලොකු වුණාම 9 10ට ගියාම නිර්මාණ අඳින්න තියෙන දැන් තාමත් අපි අඳිනවනේ නිර්මාණ වලදී දැන් අංශක 60 70 වගේ නම් 75 ඔය වගේ කෝණ අඳිනකොට අපි කෝණමාන්‍ය තියලා මාක් කරනවා නේ නමුත් දැන් O level විභාගෙදී 10 11ට යනකොට අංශක 60 කෝණමානය කියන එක අතට ගන්නවත් බෑ විහිද චතුරස්‍ර කියන එක අතට ගන්නවත් බෑ ඇත්තටම O level විභාගයට යනකොට ඔයාලට කවකට්ට තිබ්බනම් ඇති සියලුම දේවල් ලම්බක අඳින දේවල් ඊට පස්සේ අංශක 60 ගහන එක අංශක 30 120 මේගොල්ලෝ දෙන අංශක ගාන ගහන එක පවා කවකට්ටෙන්ම කරන්න ඕනේ. ඒකට කවකට්ට තමයි ලොකු අවියක් විදිහට තමන්ගේ අතේ තියෙන්නේ O level වලට යනකොට. කවකටු පෙට්ටියක්ම සර් ගේන්න කියන්නේ 10 11ට වලට ගියාම කවකට්ට පර්ස් එකේ දාන් තියාගන්න කියනයි කියන්නේ. හරි. එතකොට ඒ කවකට්ටෙන් ඇඳෙන රේඛා කෑලි තියෙනවනේ. දැන් කවකට්ටෙන් නම් හැමදේම කරන්නේ මෙහෙම ඡාප මෙන්න මේවට තමයි ඡාප කියන්නේ. කවකට්ටේ පොඩි මෙහෙම චූටි කෑලි. සම්පූර්ණ වෘත්ත නෙවෙයි පොඩි කෑලි තියෙන. ඒවට අපි කියනවා ඡාප කියලා. ඒක නිර්මාණ ගානක් විභාගෙදී කරනකොත් එයාලා කියනවා පහත නිර්මාණ ගාන සඳහා කවකටුව පමණක් භාවිත කරන්න ඡාප පැහැදිලිව නිරූපණය කරන්න.
චාප පැහැදිලිව නිරූපණය කරන්න. ඒ කියන්නේ අවකට්ටෙන් ඇඳෙන රේඛා කෑලි වලට තමයි ලකුණු තියෙන්නේ. හරි? එතකොට ඒව පැහැදිලිව තියන්න කියලා කියනවා. එතකොට මේ ඒක ඒ දැනුම දෙන්න තමයි මේ චාපය කියන එක මොකක්ද කියලා වලට අදහසක් දෙන්න. දැන් චාපය කියන්නේ අවකට්ටෙන් සම්පූර්ණ වෘත්තයක් අඳින්න යන ගමනේදී සම්පූර්ණයක් අඳින්න නැතුව පොඩි කෑල්ලක් ඇඳුතින් කියන්නේ සුළු චාපයක් ඇඳුතින් අන්න ඒක මොකක්ද කියන එක. දැන් මෙතන AB කියන ප්‍රමාණය මම නිල් පාටින්ම මෙහිම පාට කරගෙන ගියොතින් හරි? මෙහෙම පාට කරගෙන ගියොතින් මෙන්න මෙයාට කියනවා අපි මොන චාපය කියලාද? සුළු චාපේ. ඔව් මෙන්න මෙයාට අපි නමක් දෙනවා සුළු චාපය කියලා. බලන්න පේනවද කියලා? දැන් ඔයාලා මෙහෙම පාට කරන්න යන්න ඕනේ නැහැ. පාට පෑන් දෙකකින් කව කට්ට ඇතුළට දාලාම ඇඳගත්තා නම් හරි. දැන් මෙන්න මේ AB කියන තැන් දෙක තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඔන්න ඔය වගේ එකක් වෙනවා. හරි? ඔන්න ඔය නිල් පාටින් පාට කරපු ටිකට මම කියනවා මොකක් කියලාද? සුළු චාපය. සුළු චාපය. එයා සුළු චාපය වෙනකොට නිකම්ම අර ඉතුරු ටික මොන චාපය වෙනවද? සුළු සහ මහා විතරනේ තියෙන්නේ. යට චූටි කෑල්ලක් තෝරගත්ත ඒක සුළු. එහෙනම් මේ ලොකු කෑල්ල මොකද්ද? මහා චාපය. එතකොට ඒක වෙනම පාටකින් පෙන්වන්න දෙයක් නැහැ. අඳුම පාටම හොඳයි. හරි? මහා චාපය. ඒක ඇතුළ පාට කරන්න යන්න එපා කිසිම වෙලාවක දැන් රූපය අඳිනකොට ඇතුළ හිස්ව තියන්න. හරි? පැටිග්ලම් හරි හයිලයිටර්ස් හරි පාවිච්චි කරලා මෙන්න මේ දෙක තමයි හයිලයිට් වෙලා තියෙන්න ඕනේ. එම්ම ඔය පෙන්ලා තියෙන්නේ නිල් පාට කෑල්ල සුළු චාපය. ඉතුරු එක ඊතලයක් ගහලා මහා චාපය. හරි? ලස්සන රූපයක් දාගෙන කේන්ද්‍රේ නිකන් ඩොට් එකක් තියලා තියන්න. හරි? ඉක්මන් කරන්න. මම රූප සටහනකුත් පෙන්නන්නම් ඔයිට වඩා පැහැදිලි. මේකේ මහා චාපය නිල් පාටින් තියෙනවා සුළු චාපය රතු පාටින් තියෙනවා PR කියලා තියෙන ජාය හරි ඒ ලකුණු කරලා තියෙනවා ඔය විදිහට තමයි රූප සටහන එන්න ඕනේ දැන් ඕක පොඩ්ඩක් පෙන්නුම් කරේ ඔයාලට අපහැදිලි නා නමුත් ඔය ඇඳ ගන්න ඕනේ මම වයිට් බෝඩ් එකේ ඇඳපු එක මේ ඔයාලට පේන එක තමයි ඇඳ ගන්න ඕනේ අපි ඔකට ඉංග්‍රීසි අකුරුත් දාගමු ළමයි මම මෙතන දැන්ට නම් AB කියලා දාලා තියෙනවනේ දැන් මේක චූට්ටක් ලියන එක නවත්තා පොඩ්ඩක් ලියන එක නවත්තලා මම කියන එක අහන්නේ දැන් මෙතන AB කියලා තියෙනවනේ මේ ඡාපයක් අපි කාට හරි පෙන්වන්න ඕන නම් හරි sannivedanaya කරන කාට හරි කියන්න ඕනේ දැන් මේ මෙන්න මේ දැන් ළඟට ගිහලා කියන්න බෑනේ මේ ඡාපේ කියලා නේද එතකොට ඈත ඉඳන් මට කියන්න ඕනේ මෙන්න මේ ඡාපේ AB ඡාපය කියලා නෙමෙයි කියන්නේ AB ඉංග්‍රීසි අකුරු දෙකක් පාවිච්චි කරන්නේ හොඳට මතක තියාගන්න රේඛාවක් ගැන කියන්න ඕන නම් රේඛාවක් සරල රේඛාවක් තියෙනවා නම් ඒ දෙපැත්තේ ඉංග්‍රීසි අකුරු දෙක ලං කරලා AB රේඛාව දිහා බලන්න එහෙම කියන්න පුළුවන්. නමුත් මෙතනදී AB දිහා බලන්න කියලා කියන්න බෑ. AB කියන වක්‍ර. එහෙනම් මැද හරියෙන් අපිට ඉංග්‍රීසි අකුරක් දෙන්න ඕන. දැන් අපි දාගමු මෙන්න මේ හරියෙන් P කියලා. මම ඩොට් එකක් තියලා දෙන්නම්. මෙන්න මෙතෙන්ද P කියලා මම දානවා. P අකුර හරි. P අකුර තියෙනවා. ඊට පස්සේ මේ රතු එකෙත් මම මේ වගේ තැනකින් දෙන්නම් Q කියලා. Q කැපිටල් ලකුණු දාගන්න කැපිටල් ලකුණුනේ ලක්ෂ ලකුණු කරන්නේ අපි සිම්පල් ලකුණු පාවිච්චි කරන්නේ VJ ප්‍රකාශන වලදී විතරයි. ලක්ෂ ලකුණු කරනකොට ඕනනම් කේන්ද්‍රයට O කියලා දාගන්න. එතකොට සුළු ඡාපය කියලා කියන්නේ මෙයා අපිට නම් කරන්න පුළුවන් APB ඔන්න APB කියලා තමයි අපි මේ සුළු ඡාපය හඳුන්වන්නේ. මැද එක්කෙනා මැදි කරලා දෙපැත්ත දෙන්න දෙපැත්තට ගන්න. ඕකේ සුළු ඡාපය මොකක්ද කියලා කවුරු හරි අහුවොත් ඔයාට මේක ගාලා හරියන්නේ නැහැ. ඉංග්‍රීසි අකුරු වලින් කියන්නේ APB සුළු ඡාපය කුමක්ද APB හරි මේකේ මහා ඡාපය කුමක්ද කියන කවුරු හරි මහා ඡාපය හඳුන්වන්න කොහොමද AQB මහා ඡාපය කවුරු මොකක්ද කියලා අහුවොත් කවුරු හරි අන්න ඒ විදිහට කියන්න ඕනේ AQB හරි එතකොට ඒ ලියන විදිය හොඳට බලා ගන්න AQB මෙතන APB ඒකත් පාට පෑන් දෙකකින් දාගන්න එතකොට ඔය අවශ්‍ය ටික එතන මාතෘකාවට අදාළ ටික ඕකේ වෙලා තියෙනවා ලස්සන රූපයක් ඇඳ ගන්න මේ පාඩම අමාරු නෑ
සම්පූර්ණ කරගන්න. හසින්දු මොකද පරක්කුනේ? දැන්ද පන්ති එන්නේ ඈ? ගොඩක් දුර ඇති නේද? ක්ලාස් එක පරක්කුණාද? මොකද මේ? හසින්දු හසින්දු මොකෝ උනේ? මයික් ඔන් කරන්න. මොකද මේ? පරක්කුනේ මොකෝ? පරක්කුණාද ලයින් එක මේ වුණාද? ලයින් එක මේ වුණා සර්. ලයින් එක මේ වුණා. ඒක තමයි මට මතකයි ඉස්සෙල්ලා හිටියා වගේ. සුළු ඡාපය සහ මහා ඡාපය අපි කරේ. හරි සුළු ඡාපය කියන්නේ වෘත්තයක ලක්ෂ දෙකක් යා කරන්නේ නැතුව අර පරිධිය මතම ඒ රේඛාවද ගැන බැලුවොත් චූටි එක්කනට අපි කියනවා සුළු ඡාපය, ලොකු එක්කනට කියනවා මහා ඡාපය. ඒක නම් කරන විදිය වෙනස්. හරි දෙපැත්ත ඉංග්‍රීසි අකුරු දෙක දෙපැත්තට දාලා මැද ඉංග්‍රීසි අකුරක් දෙන්නම ඕනේ ඒව හඳුන්වලා දෙන්න. හරි. එතකොට APB කියන්නේ සුළු ඡාපය, AQB කියන්නේ මහා ඡාපය. සර් 10 මාරද? ඔව් ඔව්. ඇයි? ඔයාලගේ දැන් විනාඩි 40න් කට් වෙන්නේ නැහැ. එක දිගට ලස්සනට පන්ති කරගෙන යන්න පුළුවන්. හරි. ඒ අවශ්‍ය පහසුකම් ඔක්කොම මම හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා හරියට වැඩේ කරගන්න. ලොකු වෙනසක් නැහැ. හොඳට වැඩ කරන ළමයින්ට පන්ති ඉන්නවා වගේම වැඩේ කරගන්න පුළුවන්. ඒ විදිහටම අවශ්‍ය තාක්ෂණය ඔක්කොම සපුරගෙන අවශ්‍ය විදිහට ඔයාලට වැඩ ටික කරලා දෙනවා. දෙකට බය වෙන්න දෙයක් නැහැ. හරියට ඉතින් තමන්ගේ හිතට එකඟව හරි අම්මා තාත්තා ළඟ නැත්තම් ෂේප් එකේ ඔහේ අහන් ඉන්නවා. සර්ට පේන්නේ නැහනේ. අවුලක් නැහැ. එහෙම කියලා ඉන්න ළමයින්ට ඉතින් ලොකු පාඩුවක් වෙයි දවසක. අන්න එදාට දුක හිතේ අපරාධේ මං එහෙම කරේ කියලා. හරි. ඒකයි මං කිව්වේ දෙමාපියෝ දැනගන්න ඕන ළඟට වෙලා ළඟට වෙලා මේ පන්ති වෙලාවල් තුල ගත කරන්න. මහ දෙයක් නැහැ ළඟට වෙලා ඉන්න විතරනේ තියෙන්නේ. ඇඳලා ඉවරයි නම් කියන්න. සුළු ඡාපය මහා ඡාපය ප්‍රශ්නත් අහනවා නම් අහන්න පුළුවන් හරි. ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්නත් අහන්න. ලිතුම් ඉවරද? බානු මොකටද ඒ? ඔයාලට පාඩම මේ රෙකෝඩ් කරගන්න එහෙම ඕන නම් සර්ට කියන්න. මම ඔයාලට මෙහෙන් chance එක දෙන්නම්. ඔයාලටම පුළුවන් රෙකෝඩ් කරගන්න. හැබැයි මට කියන්න. සර් මට රෙකෝඩ් කරගන්න ඕනේ කියලා. එතකොට මම මෙහෙන් chance එක දුන්නොත් විතරයි ඔයාලට රෙකෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට නැවත බලන්න පුළුවන් නේ. සර් රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරාට පුතා සර් දාන්නේ අත්‍යවශ්‍ය දේවල් විතරයි. හරි සර්. ඔව්. ඒක නිසා මේ හැම එකම රෙකෝඩ් කරාට ලබා දෙන්න හරි අමාරුයි. ඒක මතක තියාගන්න. රෙකෝඩින්ග් සර් ගාව තියෙනවා. මොකද පෙන් එකට හරි දාලා දෙන්න ඔයාලව හම්බෙන්නේ නැහැනේ. ඒක සර් නිසා හරි. හරි ඉවරයි. අනිත් අය ඉවරයි සර්. ඉවරයි සර්. මෙහෙම අහන්න තාම ලියන කෙනෙක් ඉන්නව නම් මයික් ඔන් කරලා කියන්න තාම ලියනවා කියලා. තාම ලියන කෙනෙක් ඉන්නව නම් නෑ වගේනේ. හරි අපි ඊළඟ මාතෘකාවට යමු. ඊළඟට තියෙන වෘත්ත ඛණ්ඩ කියලා වචනයක් තියෙනවා. ඛණ්ඩ. හරි. බලමු මේ ඛණ්ඩ කියන්නේ මොකක්ද කියලා. ලියාගන්න මාතෘකාවක් වෘත්ත ඛණ්ඩ. ඛණ්ඩ කියලා ලියනකොට හරි මහ ප්‍රාණක මෙන්න මෙහෙම ලියන්න. ඛණ්ඩ ඔය විදිහටයි ඛණ්ඩ එන්න ඕනේ. හරි. මාතෘකාව ලියාගන්න.
වෘත්ත ඛණ්ඩ වෘත්ත ඛණ්ඩ වෘත්තයක් සර් කියන්නේ බ්ලොඩ් වෙලා වගේ සර් පේන්නේ. මොකක් වෙලා බ්ලොඩ් වෙලා වගේ සර් පේන්නේ. එහෙනම් ඉන්ටර්නෙට් ස්ලෝ ඇති පුතා බලන්න හොඳට සිග්නල් තියෙන තැනකට යන්න දුවගෙන යන්න හොඳට සිග්නල් තැනකට දුවන්න හොඳට සිග්නල් තියෙන තැනකට ගහක් උඩකට හරි ඉතින් නගින්න ඕන ඕන කරන්නද නේද සර් බොඳයි සර්. හොඳයි ගොඩක් හොඳයිද හොඳ නම් වෙන විදියක් නැහැ මම මෙහෙන් චෙක් කරන හොඳට තියෙනවා නෑ සර්. බුද්ධිම හොඳට තියෙනවද ඔව් සර්. ඔව් සර්. ඒකනේ මේ තාක්ෂණයත් එක්ක තියෙනකොට තියෙන ප්‍රශ්නේ තමයි ඕකේ. ඕක මම මෙහෙන් දෙනවා මම ඔක්කොම සිග්නල් පරීක්ෂා කරලා තමයි දෙන්නේ. එතකොට හොඳ HD quality එක ඔයාලට එනවා. නමුත් ඔයාලගේ සිග්නල් මට්ටම අනුව ඒ quality අඩු කරලා තමයි ඔයාලගේ ෆෝන් වලින් හරි කම්පියුටර්ස් වලින් හරි පෙන්නන්නේ. ඒක නිසා මේ අනිත් එක තමයි මේ ක්ලාස් එකක් යන වෙලාවට ඔයාලගේ ඉන්ටර්නෙට් වෙන වෙන දේවල් වලට පාවිච්චි කරන්න එපා කියලා කියන්න අම්මලාට. නේ? දැන් අක්කලා අයියලා ඉන්නවා නම් හරි දැන් ඔයා ඉගෙන ගන්නවා ෆෝන් එකෙන් එයා සින්දු බලනවා YouTube එකේ තව එක්කෙනෙක් ගේම් ගහනවා නේද තව POTV හරි මොකක් හරි යූස් කරනවා එතකොට ඔක්කොම මේ එකම ඉන්ටර්නෙට් එකෙන් ඔයාලා ගෙදර යන්නේ එතකොට ඒවට ඔක්කොම ඉන්ටර්නෙට් බෙදුනහම ඔයාලට හරි චුට්ටක් තමයි ඉතුරු වෙන්නේ එතකොට ඒකෙන් ඉතා හැමින් තමයි ඔයාලට පාඩම් බලා ගන්න වෙන්නේ හරි තාක්ෂණයත් එක්ක වැඩ කරනකොට ඒවත් දැනගන්න හරි වෘත්තයක් ඇඳගත්තා නේද තව කට්ට තියලා ලස්සනට ඇඳගන්න දැන් සුළු ඡාපය මහා ඡාපය අපි කරා වෘත්ත ඛණ්ඩ ගැන තමයි කතා කරන්න යන්නේ. වෘත්ත ඛණ්ඩ මේ ඛණ්ඩ කියලා කියන්නේ කෑල්ල කියන එක. හරි? කෑල්ලක් කියන එක කොටසක් කියන එක තමයි ඛණ්ඩයක් කියලා කියන්නේ. දැන් මේ වෘත්තෙන් මම මෙහෙම කෑල්ලක් මෙහෙම කපනවා. හරි? මෙහෙම කෑල්ලක් කපනවා. එතකොට ඒ කියන්නේ ජායක් කරහා තමයි මේ කැපිල්ල කරන්නේ. වෘත්තේ මත ලක්ෂ දෙකක් මෙහෙම ලකුණු කරලා ඒ ලක්ෂ දෙක යා කරලා වෘත්තයත් එක්ක කෑල්ලක් මෙහෙම කපලා අයින් කරනවා. නිකන් හිතන්න රවුන්ඩ් කේක් එකකින් පිහියකින් කපලා ඔය වගේ කෑල්ලක් අයින් කරනවා කියලා. මේ වගේ කෑල්ලක් අයින් කරනවා කියලා හිතන්න. හරි? මෙන්න මේ වගේ කෑල්ලකට කියනවා වෘත්ත ඛණ්ඩයක් කියලා. මොන කෑල්ලක්ද මේ වෘත්තෙන් කෑල්ලක්නේ. එතකොට වෘත්ත කෑල්ල කියන එක කැත නිසා ඛණ්ඩය කියලා කියනවා. වෘත්ත ඛණ්ඩය. මේක චූටි වෘත්ත ඛණ්ඩය. එක කෑල්ලක් කඩලා අයින් කරනකොට ලොකු එකක් ඉතුරු වෙනවා. ලොකු එකක් කපලා අයින් කරෝති චූටි එකක් ඉතුරු වෙනවා. කොහොම හරි කෑලි දෙකක් තියෙනවනේ වෘත්තයක් කැපුවාම. හරි මැද්දෙන් කැපුවොත් නම් එක සමාන කොටස් දෙකක් එනවා. ඒකට වෙනම නමක් කියනවා මොකක්ද? කාටද කියන්න පුළුවන්? හරි මැද්දෙන් මෙහෙම තියලා කැපුවොත් භාග. භාග. නෑ. තව ටිකක් හිතන්න. දැන් මෙන්න මෙහෙම තියලා කැපුවොත් එක සමාන කොටස් දෙකකට ඕක බෙදනවනේ. එයාට වෙනම නමක් කියනවා. මොකක්ද එයාට කියන්නේ? එතකොට ඒක ඛණ්ඩයක ගා ගන්නෑ. දැන් මේ වගේ එකක් දැන් මෙහෙම සම්පූර්ණ වෘත්තයකින් හරි සම්පූර්ණ වෘත්තයකින් මේ වගේ ප්‍රමාණයක්. හරි අඩක්. මොකක්ද කියන්නේ? අර්ධ වෘත්තයක්. හොඳේ. මොකද්ද? අර්ධ වෘත්තයක්. එයාට අපි කියනවා අර්ධ වෘත්තයක් කියලා. වෘත්ත ඛණ්ඩයක් කියන්නේ නැහැ. හරි එයා විශේෂ එක්කෙනෙක්නේ. එක සමාන කොටස් දෙකකටනේ බෙදුනේ. එතකොට එයාට කියනවා අර්ධ වෘත්තය කියලා. අර්ධ වෘත්තය. මෙතන එහෙම නෙවෙයි. හරි මැද්දෙන් කපලා අයින් කරා නෙවෙයි වෙන කොහෙන්දෝ මන්ද කෑල්ලක් කපලා අයින් කරේ. එයාට අපි කියනවා වෘත්ත කෑල්ලක්, වෘත්ත ඛණ්ඩයක්. ගණිතෙන් කියනවා කෑල්ලට ඛණ්ඩය කියලා. හරි? එතකොට මේ ඛණ්ඩය මොකද්ද? චූටි කෑල්ල. චූටි ඛණ්ඩය. චූටි ඛණ්ඩය කියන්නේ සුළු වෘත්ත ඛණ්ඩය. සුළු වෘත්ත ඛණ්ඩය. දාගන්න සුළු වෘත්ත ඛණ්ඩය. චූටි එක්කෙනා සුළු වෘත්ත ඛණ්ඩය වෙද්දි අර ලොකු එක්කෙනා හරි ලොකු එක්කෙනාත් මම පාට කරන්නම් වෙන පාටකින් ඔයාලත් ඒ විදිහටම කරගන්න. පාට කරන්න නැතුව මම කතර දාන්නම්. හරි? මෙයාට මම කියනවා අර සුළු නම් මෙයා මහා
සුළු සහ මහා විතරයි ඉන්නේ මේ පාඩම ඇතුලේ හැම එකකම. චාපවලත් සුළු චාප මහා චාප. වෘත්ත ඛණ්ඩවලත් සුළු වෘත්ත ඛණ්ඩ මහා වෘත්ත ඛණ්ඩ. ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩ ඉන්නවා ඒකෙත් එහෙමයි. එතකොට මේ පාඨ කරපු උපදේශය කියන්න වෙන්නේ මොකද්ද? මහා වෘත්ත ඛණ්ඩය කියලා. මහා වෘත්ත ඛණ්ඩේ ඔය ටික සටහන් කරගන්න. මේ ටික විතරයි. හරි. මේකත් පැත්තකින් පොඩි වෘත්තයක් ඇඳලා අර්ධ වෘත්තය කියන එක ලියාගන්න. ඒක අපිට කොයි හරි වෙලාවක ඕන වෙනවා 9 වසරේදී. හරි. හරි භාගයක් නම් ඒ වෘත්ත ඛණ්ඩෙට සුළුවත් මහාවත් කියන්න බෑ. දෙකම කියන්න බෑ. මෙයාට සුළු කියන්න බෑනේ. මෙයා මහා නෙවෙයිනේ. එයාත් ඒ සයිස් නේ. මෙයාට මහා කියන්නත් බෑ. අරයා සුළු නෙවෙයි. එයාත් ඒ සයිස්. එතකොට අර්ධ වෘත්තය කියන වචනේ පාවිච්චි කරනවා. අර්ධ වෘත්තය. ඊට පස්සේ සුළු වෘත්ත ඛණ්ඩය, මහා වෘත්ත ඛණ්ඩය. ඉස්සෙල් ඉගෙන ගත්තා සුළු චාපය, මහා චාපය නේ. ඒ විදිය. හරි සම්පූර්ණ කරගන්න. රූප සටහන අපහැදිලි නම් මම ඔයාලට ස්ක්‍රීන් ෂෙයා එකකුත් කරන්නම්. නමුත් ඔය මම වයිට් බෝඩ් එකේ අඳින එක තමයි ඔයාලා අඳින්න ඕනේ. හරි. ඒකෙන් අඩුපාඩු සම්පූර්ණ කරගන්න විතරක් මම පෙන්නන ඒවා පාවිච්චි කරන්න. සර් අර්ධ වෘත්තය කියන එකත් අඳින්න. ඔව් ඒකත් අඳ ගන්න පුතා පැත්තකින්. හොඳේ අරකෙම අඳින්න එපා. ඒක කව කට්ටෙන් චූටි වෘත්තයක් පැත්තක ඇඳලා ඒක වෙනම නෝට් එකක් විදිහට දාගන්න. මම තප්පර කිහිපයකට මේකත් පෙන්නන්නම් බලන්න. දැන් ඔයාලට පැහැදිලි රූප රාමු නැත්තම් මේ විදිහට දැන් රතු පාටින් තියෙන මහා වෘත්ත ඛණ්ඩය. එතකොට ADB මහා වෘත්ත ඛණ්ඩය. අර ඉස්සෙල්ලා ඡාප විදිහටම තමයි. මෙතන ACB සුළු වෘත්ත ඛණ්ඩය. අර මැද්දෙන් ඉංග්‍රීසි අකුර අපි මේකේ දාගත්තේ නැහැ. දැන් දාගමු. හරි ඔන්න ඔය විදිහට තමයි එන්නේ. හරි. එතන අපි ඉංග්‍රීසි අකුරු දා ගැනීම කරේ නැහැ. දාගන්න. මම මෙතන දාන්නම් A. මෙතන B. මෙන්න මේ වගේ මැද හරියක දාන්නම් C කියලා. කැපිටල් අකුරු ඔක්කොම. ඊළඟට මෙතන AB තියෙනවා. මේ හරියෙන් මම දාන්නම් P කියලා. මේ හරියෙන් දාන්නම් P. මෙතන A. මෙතන C. එතකොට මෙතන B. හරි ඔය විදිහට යන්න. එතකොට සුළු මේවටත් වරහන් ඇතුලේ දාගමු. මට කවුරු හරි කියන්නේ එහෙනම් මහා වෘත්ත ඛණ්ඩය මොකක්ද මේකේ කියලා අහුවොත් දැන් දුවගෙන ඇවිල්ලා මේ තියෙන ගන්නද එහෙනේ. ඉංග්‍රීසි අකුරු වලින් කියන්න ඕන. කොහොමද මේක අපි ඈත ඉඳලා කියන්නේ? ඕකේ මෙන්න මෙයා තමයි මහා වෘත්ත ඛණ්ඩය කියන්නේ. කියන්න මයික් එක ඔන් කරලා කවුරු හරි කවුද මහා වෘත්ත ඛණ්ඩය? AFB A මෙතන P තියෙන්නේ. APB APB හරි මැදි කරන්න වට භාගේ මැද ඉන්න එක්කෙනා. APB දැන් අර කෝණය එහෙම දාන්න එපා. හොඳේ කෝණ නෑනේ මේකේ. හරි APB කියන්නේ මහා වෘත්ත ඛණ්ඩය. හරි කවුරු හරි ගෑන් ළමෙක් කියන්න බලන්න ටක් ගාලා සුළු වෘත්ත ඛණ්ඩය කවුද මේකේ? සුළු වෘත්ත ඛණ්ඩය. ගෑන් ළමෙක් මයික් එක ඔන් කරලා රෙඩි වෙලා ඉන්න. හරි ටක් ගාලා එපුවා කිව්වා. ඉතින් දන්නේ කියන්නේ ACB ACB පේන්නේ නැද්ද? B තියෙන්නේ ACB. ඒකත් වරහන් ඇතුලේ දාලා තියන්න හඳුන්වන විදිය. ACB. මෙතන APB ඒ විදියට. කළු පාටින්ම ලියන්නද මෙතන? ඔය විදියට. මම හැමතිස්සෙම මෙතන චෙක් කර තමයි ඔයාලට මේක ඉදිරිපත් කරන්නේ පාඩම හොඳටම පේනවද නැද්ද කියන එක. හරි ඒක නිසා මෙහෙන් අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නැහැ ඔයාලට කිසිම හේතුවකට. හොඳට ඉන්ටර්නෙට් ස්ට්‍රෙන්ත් එක තියාගන්න. හොඳට ශක්තිමත් ඉන්ටර්නෙට් ජාලයක් තියාගන්න. සමහරව ෆෝන් එකට සල්ලි දාලා කරන්නේ දැන් ඒක නතර කරන්න. ෆෝන් එකට ඩේටා දදා කරන්න ගියොත් ලොකු වියදමක් යනවා. දැන් ඔයාලට හැම මොබිටෙල් ඩයලොග් ඔය හැම එකේම පුතා හරි මෙන්න මේ ක්ලාසස් වලටම විශේෂ පැකේජ් හඳුන්වලා දීලා තියෙනවා. මම අද දැක්ක මොබිටෙල් එකේ රුපියල් 150යි සම්පූර්ණ මාසෙටම. හරි සමහර වෙලාවට ඔයා නොදැනුවත්කම නිසා රුපියල් 100 කාඩ් එකක් දාලා එක පන්තියකට සම්බන්ධ වෙනවා. ඉතින් දවසකට එක ගානේ කොච්චර යනවද එහෙනන්නේ. ඉතින් අර විදිහේ දේවල් දැනගත්තොත් දැන් නැත්තම් මට කෝල් එකක් හරි දෙන්න. හරි මම කියලා දෙන්නම් කරගන්න හැටි. එතකොට රුපියල් 150යි මාසෙටම යන්නේ.
හරි 25 GB හම්බ වෙනවා මොබිටෙල් එකෙන්. හැබැයි Zoom වලට විතරයි මේ Zoom එකෙන් මේ ඉගෙන ගන්න වැඩ විතරයි කරන්න පුළුවන්. ඒක විතරනේ ඔයාලට ඕනේ. ඉතින් ඒවා ඒ වගේ හරි අඩු මිලට මේව තියෙනවා. ඩයලොග් ලගෙත් තියෙනවා 300 ගානයි මාසෙට 400 ගානයි. ඉතින් ඒ විදිහට ලර්නින් පැකේජස් හදලා දීලා තියෙනවා ඒගොල්ලෝ. ඉතින් ඒවා දාගන්න ඔයාලගේ දෙමාපියන්ට උනන්දු කරවන්න. හරි? දැන් නැත්තම් අය කෙනෙක්ගේ හොනනම් ඔවා දැනගන්න පුළුවන්. නැත්තම් ඔය මොබිටෙල් ලගේ ඩයලොග් ලගේ ඔය එටිසලාට් නැහැනේ දැන් හරි හරි ඔය කට්ටියගේ අර කස්ටමර් ගියා කියලා කෝල් කරාම ඒගොල්ලෝ කියයි කොහොමද ඔක කරගන්නේ කියලා. හරි? ඒ විදිහට හදාගන්න නැත්තම් ලොකු වියදමක් යනවා මේ කාලේ වියදම හරි අමාරු වෙන්නේ නේද? ඉතින් ඒක නිසා ඒව සරල දේවල් මේ Zoom එකේ ඉගෙන ගන්නවා කියන එක ඉතා සරලයි. හරි? වියදමක් යන්නේම නැහැ. ඉතින් ඒව දැනගෙන කරන්න. හරි. ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. හරි. ඇඳලා ඉවරද? දනිදු. සර් පොඩ්ඩක් ඕනේ. හරි. තාම අදින කට්ටිය විතරක් තව විනාඩියක් දෙන්නම්. හරි විනාඩිය ගන්නකො. දනිදු එකපාරම අයින් වෙනව නේද පුතා? ඉන්ටර්නෙට් මදි ඇති ඒවා අඩුපාඩු හදාගන්න. හොඳට සිග්නල් තියෙන තැනකට පුටුව මේසේ තියාගන්න. ඒකයි කරන්න ඕනේ. නැත්තම් ඇඳ උඩක අර එහෙම ජොලියේ මේක වැඩේ කරන්න බෑ. උන්ට තියන්නේ හැමෝම පොත් පෙන්නලා තමයි වැඩෙන් අයින් වෙන්නත් ඕනේ. දැන් ගිය සතියේ දෙන්නෙක් විතර හිටියා අයින් වෙලා තිබ්බ. මම නම් දෙක ලියන් තියෙන්නේ. හරි? අදත් ඉන්නවා ඒ දෙන්නා. මම අයින් කරේ නැහැ පව් කියලා. හරි? ඔව්. සර් අර මේ පොඩි වෘත්තයේ අර්ධ වෘත්තය. අර්ධ වෘත්තය. එක පැත්තක් පාට කරලා ඒකට දාගන්න. අර්ධ වෘත්තයක. ඒ නිසා පොත් පෙන්නලා තමයි අයින් වෙන්න ඕන. අර පොත් පෙන්න ගන්න බැරි කම්පියුටර්ස් වලින් ඉන්න කට්ටිය වෙබ්කැම් නැති එයාලට විතරයි chance එක තියෙන්නේ. එයාලව මම වෙනම ලියාගෙන තියෙන. එයාලට ගැටලුවක් නැහැ. අන්තිම වුණාම අයින් වෙන්න WhatsApp එකෙන් ෆොටෝ ගහලා එවන්න. හරි? ඒක හැමදාම කියන්න තියාගන්න එපා. එහෙම පෙන්නන්න නැති කට්ටිය මං හිතන් ඉන්නේ වැඩ කරන්න නැති කට්ටිය කියලා. ප්‍රශ්න තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. හැබැයි ආයෙ මයික් එක ඔෆ් කරගන්න. තාම ඉවර නැති කට්ටිය ඉන්නව නම් කියන්න පුතා. කවුරු හරි මයික් එක ඔන් කරලා තාම ඉවර නැහැ කියලා. ඇඳලා ඉවර නැහැ කියලා. ඉවර කට්ටිය වුණොත් හොගාලා කියන්න ගන්නවනේ. ඒක නිසා මම එහෙම අහන්නේ. ඒ කියන්නේ ඔක්කොමලා ඉවරයි වගේනේ. හරි. අපි නැවත ගත්තොත් ඔන්න ඔය විදිහට තමයි අපි මේ වැඩේ ඉවර කරන්නේ. මහා වෘත්ත ඛණ්ඩය, සුළු වෘත්ත ඛණ්ඩය. මහා වෘත්ත ඛණ්ඩය කියන්නේ රතු පාටින් තියෙන එක. ඒක හඳුන්වන්නේ ADB කියලා. හරි? ඒක හොඳට මතක තියාගන්න. කොහොමද හඳුන්වන්නේ? කාට හරි කියන්න ඕන කොහොමද කියන්නේ? ADB දිහා බලන්න කියලා තමයි කියන්නේ. ADB කියන්නේ මෙතන මහා වෘත්ත ඛණ්ඩය. සුළු වෘත්ත ඛණ්ඩය කිව්වොත් මේ තියෙන්නේ ACB. ACB. එතකොට අනිවාර්යෙන් එයාලා මේ වෘත්ත ඛණ්ඩයක් හඳුන්වන්න කිව්වොත් මෙන්න මේ වගේ
ඒ මැද හරියේදී ඩොට් එකක් තියලා මොකක් හරි ලක්ෂයක් ඒගොල්ලෝ ලකුණු කරලා දෙනවා. හරි. ඒක නිසා ඒක අමාරු වෙන්නේ නැහැ. හරි. අපි යමු එහෙනම් ඊළඟ මාතෘකාවට. දැන් තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩ කියලා එකක්. හරි. මාතෘකාව ලියා ගන්න. වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ. වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ. කේන්ද්‍රික ඛණ්ඩ. කේන්ද්‍රික ඛණ්ඩ. දැන් ඛණ්ඩ කියන්නේ කෑල්ල කියන එක නේ. කොටසක් කියන එක. කෑල්ලක්. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ වෘත්ත ඛණ්ඩයක් කියන්නේ වෘත්ත කෑල්ල. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ ඒක කේන්ද්‍ර කෑල්ලක්ද? වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ කියලා ලියලා වෘත්තයක් ඇඳ ගන්න ළම. අව කට්ටෙන් වෘත්තයක් ඇඳගන්න. වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ කියලා ලියලා. ඛණ්ඩ හරියට ලියන්න පස්සේ ඛණ්ඩ ලියන විදිය වැරදි වෙන්න පුළුවන්. හරියට ලියන්න ඛණ්ඩ කියන එක. වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ. කේන්ද්‍රික ඛණ්ඩ. කේන්ද්‍රයෙන් ගලවලා ගත්ත කෑල්ලක්. කේන්ද්‍රයෙන් කපලා ගත්ත කෑල්ලක්. දැන් අර ඉස්සෙල්ලත් මම කිව්වනේ මේක කේක් එකක් කියලා හිතලා මෙහෙම කැපුවෝ කියලා හිතන්න කියලා. දැන් කේක් එක සාමාන්‍යයෙන් එහෙම කපන්නේ නැහැ. නැත්නම් නිකෝණ මතක් කරගන්න පීසා එකක් කොහොමද කපලා තියෙන්නේ කියලා. පීස් එකක් කපන්නේ හරි මැද්දෙන් නේ. අර එහෙම නිකන් බෙදි ගහන්නේ නැහනේ. හරි මැද්දෙන් මෙහෙම කපලම දෙනවනේ. කපන්න දෙයක්වත් නැහැ නේද? දැන් ඒක ගැන හිතේ ඉන්න එපා හොඳේ. පීස් එකක් ගන්නත් නැහැ කියලා. කොරෝනා නිසා. හරි. දැන් මෙන්න මෙහෙම කොටසක්. කට අපි කියනවා කේන්ද්‍රයෙන් කපලා ගත්ත කෑල්ලක්. හරි. කේන්ද්‍රය තමයි මෙතන ටාගට් වෙන්නේ. කේන්ද්‍රයෙන් අර ඉස්සෙල්ල වැඩවලදී කේන්ද්‍රය කියන එක අපිට අවශ්‍ය වුන්නේ නැහැ. දැන් කේන්ද්‍රයත් එක්ක අරයන් දෙකක් ගහලා මොකක් හරි අරයන් දෙකක් ගහලා ඒ එනවනේ පොඩි කොටසක්. ත්‍රිකෝණාකාර මෙහෙම හැඩයක් තියෙන්නේ. මෙන්න මේ වගේ හැබැයි එක ධාරයක් ත්‍රිකෝණයකට වඩා වෙනස්. ත්‍රිකෝණයක තියෙන හරි කෙලින් සරල රේඛාවක් නේ. මෙතන සරල රේඛාවක් නෙවෙයි තියෙන්නේ එක් රේඛාවක් මොකද්ද? වක්‍ර රේඛා ඛණ්ඩයක් තියෙන කෑල්ලක්. වක්‍ර රේඛා කෑල්ලක් තියෙන. ඒතර අරයන් දෙකකින් සහ වක්‍ර රේඛා කෑල්ලකින් සමන්විත එකකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. මෙතන කේන්ද්‍රයෙන් ගලවලා ගත්ත කෑල්ලක්. හරි? එතකොට මෙන්න මෙතන යම්කිසි කෝණයක් තියෙනවා. අපි එතෙන්ට දාගමු A කියලා. යම්කිසි කෝණයක් තියෙනවා. එතකොට එළියේ තව කෝණයක් නිකම්ම හැදෙනවා. ඒක මම දාන්නම් නිල් පාටින් කියලා. ඒක A. මේක මම කියන්නම් B කියලා. මෙන්න මෙහෙම එළියෙන් ලොකු කෝණයකුත් හැදෙනවා. හරි? ඒක B. එතකොට ඒවට පාවිච්චි කරන මොන අකුරුද? සිම්පල් අකුරු. හරි? ඒවට පාවිච්චි කරන සිම්පල් අකුරු කෝණයක් එහෙම පෙන්න ගන්න. ලක්ෂ නම් කිරීමේදී කැපිටල් අකුරු. කෝණ ඊට පස්සේ විජීය දේවල් පෙන්නනකොට සිම්පල් අකුරු. දැන් මෙතන කෝණ දෙකක් තියෙනවා. මේ B කියලා තියෙන්නේ මොන කෝණයක්ද? පරාවර්ත කෝණයක්. මතක් කරගන්න B කියලා කියන්නේ පරාවර්ත කෝණයක්. එතකොට A කියලා කියන්නේ මෙතන නිකන් ඍජු කෝණයක් වගේ පේනවා. අපි චෙක් කරමු ඕන්න. ඒතර ආධිනක අනුව වෙනස් වෙනවා. එතකොට විහිළි චතුරස්‍රය තියලා එහෙම චෙක් කරොත්. දැන් මගේ එක නම් එහෙම ඍජු කෝණීය වගේ පෙවුනට අංශ ගණුවට වඩා වැඩි ළමයි. ඒ කියන්නේ මේක මහා කෝණයක් වෙනවා. ඔව් මහා කෝණයක් වෙනවා. ඍජු කෝණී මුල්ලකට වඩා වැඩි. එතකොට දැන් මෙහෙම බැලුවාම පේන්නේ නිකන් ඍජු කෝණී වගේ සැක හිතෙනවා. සැක දුරු කරගන්න තමයි මේ බාණ්ඩ අපිට කවකටු පෙට්ටියේ තියෙන්නේ. ඒකට අක් ගන්න මුල්ලක් තිබ්බා බැලුවා. එහෙම තමයි දැන් මට සැක හිතුන නිසා මම තියලා බැලුවා. එතකොට මේක ඍජු කෝණී නෙවෙයි. මේක මහා කෝණී. එතකොට මෙතන වට භායකට වඩා වැඩි නිසා එහා පැත්තේ කෑල්ල ඛණ්ඩය මොකද්ද? ඒකත් කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි. හැබැයි පරාවර්ත කේන්ද්‍රික ඛණ්ඩයක්. පරාවර්ත කෝණයක් තමයි එතන තියෙන්නේ.
එතකොට A කියන්නේ සුළු කෝණයක්, B කියන්නේ පරාවර්ත කෝණයක්. එතකොට මෙන්න මේ වගේ එකකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. හරි රූප සටහන ඇඳගන්න කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා දාගමු මේකට. රූප සටහන ඇඳගන්න ඔය වගේ කෝණ නම් කරන්න. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. කේක් කෑල්ලක් හරි මැද්දෙන් කැපුවා වගේ නැත්නම් පීස් එකක් එක කෑල්ලක් වගේ. කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. මේ කළු පාටින් පාට කරලා තියෙන එක. ඒක විතරයි පාට කරගන්නේ. හරි. මේක නිකන් කෝණය නම් කරගන්න. මෙහි A සහ B අණු ඒක වෙනම අපි ලියාගමු. මෙහි A සහ B අණු ඒ අදාළ කේන්ද්‍රික ඛණ්ඩවල මොනවද? කේන්ද්‍රික කෝණ. හරි. කේන්ද්‍රික ඛණ්ඩවල කේන්ද්‍රික ඛණ්ඩවල කෝණ. කේන්ද්‍රික ඛණ්ඩවල කෝණ වේ. කේන්ද්‍රික ඛණ්ඩවල කෝණ වේ. හරි. එතකොට මේක කේන්ද්‍රික ඛණ්ඩයක්. මේ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ කේන්ද්‍රික කෝණය A. ඊට පස්සේ මේ ලොකුවට ඉන්නෙත් එයත් කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි. හරි. එයා එතකොට ඕනනම් අපිට කියන්න පුළුවන් මහා කේන්ද්‍රික ඛණ්ඩය කියලා. නමුත් මෙතන අපි එහෙම කියන්නේ නැහැ. එයාටත් කේන්ද්‍රික ඛණ්ඩය කියලාම කියනවා. හරි. ඕනනම් ඒ විදිහට දාගන්නත් පුළුවන්. කේන්ද්‍රික ඛණ්ඩය. මෙයා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා දැනගත්තාම ඇති කියලා තමයි ඔයාලගේ සිලබස් එකේ තියෙන්නේ. ඒක කියන්නේ එපාලු මහා සහ සුළු කියලා. හරි. එතකොට මෙතන කේන්ද්‍රික කෝණය. ඒ දෙක දැනගත්තා නම් ඇති. මොකද ඊට වඩා දේවල් අපිට පාවිච්චි වෙන්නේ නැහැ. හරි. මොකද මේ ඉංග්‍රීසි අකුරු එහෙම දාගන්න අවශ්‍යත් නැහැ. හරි. මේ හැඩේ දාගත්තාම ඇති. කේන්ද්‍රික කෝණය කියන්නේ මොකක්ද කියලා ඔලුවට ගන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා ඔලුවට ගන්න. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අර අන්තිමට තියෙන මෙහි A සහ B යනු කේන්ද්‍රික ඛණ්ඩවල කෝණ වේ කියලා. මෙහි A සහ B යනු කේන්ද්‍රික ඛණ්ඩවල කෝණ වේ කියලා. A සහ B යනු කේන්ද්‍රික ඛණ්ඩවල කෝණ වේ. පැහැදිලි රූපයකුත් පෙන්වන්නම්. දැන් අපි වෘත්ත ඛණ්ඩිකුයි කේන්ද්‍රික ඛණ්ඩය අතර වෙනසක් පොඩ්ඩක් බැලුවොත් එහෙම මෙන්න මේ වගේ වෙනසක් තමයි ඔයාලට පෙන්වන්න පුළුවන්. බලන්න. දැන් වෘත්ත ඛණ්ඩයක් කියන ඔය නිල් පාටින් පෙන්වලා තියෙන වෘත්තයකින් කපලා ගත්ත කෑල්ලක්. නේද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ කේන්ද්‍රය හරහා කපලා ගත්ත කෑල්ලක්. ඒක කේන්ද්‍රික ඛණ්ඩයක්. මේක වෘත්ත ඛණ්ඩයක්. ඒක හොඳට තේරුම් ගන්න මොනවද මේ දෙකේ වෙනස කියලා. වෘත්ත ඛණ්ඩයක් කියන්නේ ඔහි ජායක් හරහා කපලා ගත්ත කෑල්ලක්. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ උ කේන්ද්‍රය හරහා අරයන් දෙකක් සහිතව වක්‍ර රේඛාවකුත් එක්ක කපලා ගත්ත කෑල්ලක්. ඒක කේන්ද්‍රික ඛණ්ඩයක්. මේක වෘත්ත ඛණ්ඩයක්. ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා මයික් ඔන් කරලා අහන්න සර්ගෙන්. හරි. පන්තියේදී අහනවා වගේම මයික් ඔන් කරා ප්‍රශ්නයක් තියෙනවා නම් අහුවා. ජනිදු ප්‍රශ්න එහෙම තියෙනවද? නෑ සර්. නැහැ. රවිෂ් අවින්ත ප්‍රශ්න තියෙනවද? ටෙනුකි
චාරුණ්‍ය ප්‍රශ්න තියෙනවද? එහෙනම් අහන්න. හරි. මකන්නද? ඉවරයිද පුතා එතෙන්ට යනකම්? ඔව් මම ඊළඟට එක එක්කෙනාගෙන් පොඩි පොඩි ප්‍රශ්න ටිකකුත් අහන්න ලෑස්ති වෙන්නේ. දැන් ඔය කරපුවත් හොඳට බලා ගන්න. කරපු ටික ඔක්කොම බලා ගන්න ඉවරයි නම් සම්මිතික අක්ෂ ගොඩක් තියෙනවයි කියලා ඉගෙන ගත්ත නේද? ඕනෑම ලක්ෂ දෙකක් යා කරාම එන්න සරල රේඛාව කේන්ද්‍රය හරහා යන්නේ නැත්නම් විතරක් එයාට අපි ජායක් කියලා කියනවයි කියලා කිව්වා නේ. ජායක් ඇන්දොත් එහෙම ජායවල වලින් දිගම ජාය තමයි ඔය විස්කම්භය කියලා නම් කරන්නේ කියලා කිව්වා. ඊට පස්සේ වෘත්තේ මත ඕනෑම ලක්ෂ දෙකක් යා කරලා ඒ කියන්නේ ජායක් ඇඳලා වෘත්ත කෑල්ලක් කපලා ගත්තොත් ඒක මොකද්ද? වෘත්ත ඛණ්ඩයක් කියලා කියනවනේ. ඒ වගේම වෘත්තේ මත ලක්ෂ දෙකක් ඇඳලා ඒකෙන් වෙන් වෙනවනේ ඡාපය සම්පූර්ණ ඔප කියන පරිධිය කෑලි දෙකකට. එකක් තමයි චූටි කෑල්ල අනිත් එක තමයි ලොකු කෑල්ල. චූටි ඡාපය සුළු ඡාපය ලොකු ඡාපය මහා ඡාපය. ඒව මතක් කරගන්න. ඊට පස්සේ කේන්ද්‍රයෙන් කපලා ගන්නවා නම් කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. එතනදී අපි මහා කේන්ද්‍රික ඛණ්ඩය සුළු කේන්ද්‍රික ඛණ්ඩය කියලා වෙන් කරන්න යන්නේ නැහැ. දෙකටම කේන්ද්‍රික ඛණ්ඩ කියලා තමයි කියන්නේ. මොකද එතන කෝණය පරාවර්ත කෝණයක් නම් එයා ලොකු එක්කෙනා කියලා අපිට අඳුර ගන්න ක්‍රමයක් තියෙන නිසා. දැන් අනිත් ඒවායි ක්‍රමයක් නැහැනේ. ඒක නිසා අපි කියන්නේ මිනුම් සහිතව ක්‍රමයක් නැහැනේ ඉදිරිපත් කරලා. ඒක නිසායි අපි ඒකට සුළු සහ මහා කියන වචන දෙක පාවිච්චි කරේ. නමුත් මෙතනදී අපිට එහෙම අවශ්‍ය නැහැ. කේන්ද්‍රික කෝණය කියලා එකක් අපි ඉගෙන ගන්න එකයි. කේන්ද්‍රික කෝණය දන්නවා නම් ඔයාලට කියන්න පුළුවන් පහසුවෙන් මේක මොන වගේ එකක්ද කියලා. හරි. එතකොට ওই විදියට. ඊට පස්සේ දැන් මෙන්න මෙතනත් බලන්න කියලා දැන් උතන හරිනම් අපි ඉගෙන ගත්ත ක්‍රමවේදෙට ගත්තොත් දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේන එක කේන්ද්‍රික කෝණය හරි දෙපැත්තකම කේන්ද්‍රික කෝණය තමයි. නමුත් රතු එක හරිනම් අපිට කියන්න වෙන්නේ මහා කේන්ද්‍රික ඛණ්ඩය කියලා. නිල් එක හරිනම් කියන්න වෙන්නේ සුළු කේන්ද්‍රික ඛණ්ඩය කියලා. නමුත් අපි එහෙම වෙන් කරන්න යන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒකට හේතුව තමයි මෙන්න මෙතන කෝණයෙන් අපිට ලොකුද පොඩිද කියන එක තේරෙනවා. එතකොට තේරෙන යම්කිසි සාක්ෂියක් තියෙනවා නම් අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එයා සුළුද මහාද කියලා. පරාවර්තක කෝණයක් තියෙනවා ලොකු එක්කෙනෙක්. සුළු එක්කෙනෙක් සුළු කෝණයක් තියෙනවා නම් නැත්තම් ඒ විදිහේ චූටි කෝණයක් තියෙනවා. සුළු කෝණයක් හරි මහා කෝණයක් හරි තියෙනවා නම් එයා තමයි චූටි එක්කෙනා වෙන්නේ. හරි අනිත් එක්කෙනා එතකොට පරාවර්ත වෙනවා නිකම්ම. සරල කෝණයක් වුණොත් සරල කෝණය කියන්නේ 180යි. ඒකට මම කිව්වා වෙනම නමක් තියෙනවා. ඒකට කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ නැහැ. ඒකට අර අර්ධ වෘත්තය කියන වචනේම පාවිච්චි කරනවා. හරි. ඔය ටික තමයි දැනගන්න තියෙන්නේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න මුකුත් තියෙනවද? එතකොට අර කෝණ ටික කේන්ද්‍රික කෝණද? බානු අහන ප්‍රශ්නයක්. ඔව්. කේන්ද්‍රික කෝණ තමයි. කේන්ද්‍රික කෝණ කියලා දාගන්න කියලා කිව්ව යට ලිව්වේ පුතා. මෙහි A සහ B අනු කේන්ද්‍රික ඛණ්ඩවල කෝණ වෙයි. හරි? ප්‍රශ්න තියෙනවා නම් එහෙම මැසේජ් එකක් විදිහට හරි එවන්න. අහන්න ලැජ්ජයි නේ. හරි. අපිට ඔය වගේ පොඩි දේවල් ටිකක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මම දැන් ප්‍රශ්න ටිකක් අහන්නම්. තාම අඳින කට්ටිය ඉන්නවද මේක? තාම ලියන කට්ටිය ඉන්නවද? ටග්ගල් මයික් එක ඔන් කරලා කියන්න. තාම ඉවර නෑ කියන්නේ. නෑ සර් නෑ. නෑ. හරි.
මෙන්න අනිත් අය චුට්ටක් ඉවසන් ඉමු. ඒ අය දැන් ලෑස්ති වෙන්න හොඳට ඔය කරපු ටික හොඳට බලා ගන්න. බලන්න ගණන් හැදෙන ඒවා අපි කරන්නේ. ඉවරයි සර් ඉවරයි සර් දැන් නෑ නෑ කිව්වේ. නෑ වැරදුනා වැරදුනා. හරි. තාම කරන කට්ටිය ඉන්නව නම් කියන්න. තාම මේ වඳින කට්ටිය ඉන්නවා. රූප සටහන් නිසා සමහර ලස්සන කර කර අඳිනවනේ. කවුරුත් මුකුත් කියන්නේ නැහැ. ඒ කියන්නේ ඉවරයි. හරි. එහෙනම් දැන් අපි යමු. කාගෙන් අහයිද දන්නේ නැහැ. සමහරවිට ඔක්කොගෙන් අහන්න බැරි වෙයි. හොඳේ. ඒකට තරහ වෙන්න දෙයක්වත් නැහැ. මට හිතන එක්කෙනාගේ මම ටක් ගාලා අහන ප්‍රශ්නේ එයා තමයි උත්තරේ දෙන්න ඕනේ. මේ ඉගෙන ගත්ත පොඩි කාරණා ටිකත් එක තියෙන්නේ. හරි. හරි. ස්ක්‍රීන් ෂෙයාර් එකට යනවා මම මෙතන ඉඳලා. අහන එක්කෙනාට උත්තර දෙන්නයි තියෙන්නේ. මයික් එක ඔන් කරන්න ලෑස්ති වෙලා ඉන්න. ඔයාලගේ අච්චු පොත ගන්නකෝ. අච්චු පොතේ 23 අභ්‍යාසය. අච්චු පොතේ 23 අභ්‍යාසය. මම ඔයාලට ස්ක්‍රීන් එකෙත් පෙන්නනවා. නමුත් ළඟ තියාගන්න එක හොඳයිනේ. විසිතුනේ දෙක අභ්‍යාසයේ තියෙනවා පිටු අංකය ගත්තොත් පිටුව 93. හරි. පිටුව 93 මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇති දෑ හැඳින්වීමට වඩා සුදුසු නම දී ඇති වචන කාණ්ඩය තෝරා ලියන්න. හරි. මේ වචන කාණ්ඩයක් දීලා තියෙනවානේ. වචන කාණ්ඩය දැන් දෙන්න ඕනේ නැහැ. ඔයාලා දන්නවා. ඒක මම දෙන්නේ නැහැ. ඔයාලගෙන් වෙන වෙනම අහනවා. ඔන්න පළවෙනි chance එක තමයි දෙන්න හදන්නේ. මම කියන එක්කෙනා විතරයි උත්තර දෙන්න ඕනේ. හරිද? හරි. මෙන්න මේ රූපෙ දිහා හැමෝම හොඳට බලන්නකො ඉස්සෙල්ලා. දැන් ඔය A කියන්නේ මොකද්ද කියලා තමයි අහන්නේ. හැමෝම උත්තරේ මොකද්ද කියලා හිතන්න. නමුත් මම අහනකම් උත්තර දෙන්න යන්න එපා. පුතේ iPhone guest කියලා iPhone කියලා ඉන්නේ කවුද? මයික් එක ඔන් කරලා පොඩ්ඩක් කතා කරන්න කවුද කියලා කියන්න අපිට. සර් ගීත්ම. ගීත්ම පුතේ නම ඔයාගේ නම දාගන්න. හා සර්. හරිද? දැන් කරන්න යන්න එපා. ලබන සතියෙන් ඉඳන් ඔයාගේ නම දාගන්න. හා සර්. ඔව්. නැත්තම් ඔයාලට තමයි පාඩුව වෙන්නේ. ඒ කියන්නේ අපි දන්නේ නැහැනේ මේකට කවුද ජොයින් වෙන්නේ කියලා. හරි හිතන්නකො නිකන් කවුරු හරි මේකට ජොයින් වෙලා එකපාරම හරි එකපාරෙන් මොනවා හරි කුණු හරියෙන් බැනගෙන යනවා. මටනේ හොඳ නැත්තේ. තේරුණාද? ඒක නිසා මෙතන ආරක්ෂාව ගැන 100%ක් බලනවා. ඒක හින්දා අපි අයින් කරනවා මෙතනින් කවුරු හරි දන්නේ නැති අය හිටියොත්. ඒක නිසායි එහෙම කියන්නේ. හරිද? ඔයාගේ නමින් ඉන්න. එතකොට කිසි ගැටලුවක් නැහැ. හරි. එතකොට මේක තමයි මම අහන්නේ. හරි ගීත්මම කියන්න බලන්න පළවෙනි අවස්ථාව විදියට. ගීත්ම දැන් ජොයින් උනේ නේද? මොකද උනේ? ඔව් සර්. මේ මාමගේ ෆෝන් එක ඇල්ල මාමා ෆෝන් එක අරන් ගියා. දැනුයි ආවේ ඔෆිස්. හරි දැන් ජොයින් උනේ නේ. එහෙනම් අපි යාට දෙන්න නැතුව සජිත් රිද්මික කියන්න බලන්න. මෙයාට දෙන්න පුළුවන් නම. ඌ ඉතින් කිව්ව ගමන් මයික් ඔන් කරගන්න සචිත්. ජය ඉන්දිත් කෑ ගහලා කිව්වා. හරි. අහන කෙනා කියන්න ඕන. හරි. හරි ඊළඟට B කවුද කියලා තමයි මං අහන්නේ. B කවුද කියලා අහන්නේ හිමාංශිකෙන්. මහාචාපය මහා චාපය. very good. ඊළඟට මෙයා කවුද කියලා යහන්නේ මම නම කියනකම් හිතන්න මොකද්ද කියලා. මේ නිල් පාටින් අඳුරු කරලා තියෙන ප්‍රදේශය මොකද්ද කියලා තමයි අහන්නේ. මම ඒක අහන්න තෝරගන්නම්. ටෙනුකි කියන්න බලන්න ටෙනුකි. මහා වෘත්තකණ්ඩය මහා වෘත්ත කාණ්ඩය. හරි ඒකෙම මට කියන්න සුදු පාටින් තියෙන්නේ කවුද කියලා. ඒක කියමු ලිතුම්. ඒකෙම සුදු පාටින් තියෙන එක මේ D කියලා හඳුන්වන එක නෙමෙයි. සුදු පාටින් තියෙන එක අහන්නේ. ලිතුම් කියන්නේ මේක මොකද්ද?
සුළු වෘත්ත කාණ්ඩය කාණ්ඩේ නෙමෙයි හොඳේ දෙනවා හිල්ලෙන්න මම දැන් මෙහෙන් ඉන්ටර්නෙට් එකෙන් එනවා ටොක්ක්. කාණ්ඩේ නෙමෙයි ඛණ්ඩය. කාණ්ඩය කියන්නේ යම් කිසි කට්ටියකට හඳුන්වන නමක්. අර ගමේ අර ගොඩේ භාෂාව තියෙන කාණ්ඩය කියලා අපි කියන්නේ. අර එක එක ප්‍රදේශවලනේ මේ කාණ්ඩයෙන් හරි කරදරයයි. මේ කාණ්ඩය අපිට කරදර කරනවා. මොකද කියලා කියන්නේ? පිරිස කියන එක. හරි මේක ඒක දෙන්නම් chance එක රවිස් කවින්ත ඊ කියලා පෙන්නලා තියෙන්නේ මොකද්ද? රවිස් කවින්ත පරක්කුයි ගීත්ම කියන්නේ ගීත්ම කියන්නේ මයික් ඔන් කරා මේ පස්වෙනි එක ඇහන්න වෙලාව ගත්ත වැඩි හරින්ද කියන්නේ ගීත්මගේ මයික් එක වැඩ කරන්නේ නැහැ මං හිතන්නේ හරින්ද කේන්ද්‍රික ඛණ්ඩය මොන කේන්ද්‍රික ඛණ්ඩයද ඔව් ඒකට නමක් කියන්න බෑ very good නේ මහා කේන්ද්‍රික ඛණ්ඩය කියලා අපි කියන්නේ නැහැ කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියනවා එතනදී අපි විශේෂ කරලා කියනවා කෝණය කේන්ද්‍රික කෝණය මොන කෝණයද දුව හරින්ද කේන්ද්‍රික කෝණය මොන කෝණයද කේන්ද්‍රික කෝණය සතිජ කියන්න කේන්ද්‍රික කෝණය එතන මොන වගේ එකක්ද මෙයා කෝ ඉතින් කියන්නේ බානු කියන්න එතන කේන්ද්‍රික ඛණ්ඩය මොන කෝණයද පරාවර්ත කෝණයක් නේ එතකොට පරාවර්ත කෝණයක් වන කේන්ද්‍රික ඛණ්ඩයක් පරාවර්ත කෝණයක් සහිත කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් හරි තුන්වෙනි එක අපි ඒක දෙමු ඉන්දිත් කියන්න මයික් ඔන් කරාම ඉන්නවා මෙතන මම අහන්නේ පාට කරපු එක හොඳේ පරාවර්ත කෝණයක් සහිත මොකක්ද ඉතින් මේ පාට කරා කියලා වෙනසක් නැහැ පරාවර්ත කෝණය සහිත කේන්ද්‍රික ඛණ්ඩය කේන්ද්‍රික ඛණ්ඩය එතකොට දැන් උතන අහන්නේ නම් දැන් ප්‍රශ්න කරනකොට පරිස්සම් වෙන්න ඒ මොකද්ද කියලානේ අහන්නේ දැන් උතන ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ C මොකද්ද කියන එක හරි සිතුගේ කියන්න C මොකද්ද මේ C කියන්නේ කේන්ද්‍රික කෝණය කේන්ද්‍රික කෝණයනේ කේන්ද්‍රික කෝණය සුළු කෝණය කියලා කියන්නත් පුළුවන් ඊළඟ එක F මේක කඩේරි වලින් තියෙන එක නෙමෙයි ඊතලේ ගහලා තියෙන්නේ හොඳට බලන්න F අකුර දීලා තියෙන්නේ නිල් පාටින් තදට ගිහිල්ලා තියෙන ඉරට. ඒතර ඒක මොකද්ද කියලා තමයි මම අහන්නේ. ඒක කියන්න බලන්න මට මතක නෑ කවුද මේ තුසිත නිරෝෂ් කියලා ඉන්නවයි කිව්වේ? දුව කියන්නේ? සුළු ඡාපය සුළු ඡාපය පුතා වාගේ නම දාගන්න හොඳේ. සුළු ඡාපය. හරි ඊළඟට මේක හත්වෙනි එක G කියලා පෙන්වන්නේ මොකද්ද කියලා යහන්නේ G කියලා ඉන්නේ අපි ඒක හමු චාරුණ්‍යගෙන් සුළු වෘත්ත ඛණ්ඩයක් සුළු වෘත්ත ඛණ්ඩයක් හරි ඊළඟට මේක 8 වෙනි එකේ H කියන්නේ මොකද්ද කියලා අහන්නේ මම අහන්නම් මේක ලේසි නේද අසින්දු පස්සේ ආවයි කියලා නෑ ඒක ලේසි අරය ඔව් ඒක හරි ලැජ්ජායි බෑ නේද හරි මේක ඊළඟට මේ K කියලා හඳුන්වන්නේ මොකද්ද කියලා අහන්නේ ෂෙනාය කියන්නේ නිෂ්කම්භය නිෂ්කම්භය ඊළඟට එනූෂ මේක එනූෂගේ මයික් නෑනේ
දුලක්ෂි කියන්න මේක මොකද්ද? අම්බෝ නුවරතනවා. මොකද්ද? වෙන වෙනේ වැහෙන්නේ නේ මන් දන්නේ. අම්බෝ. හරි. ගෞරවි කියන්න බලන්න. මොකද්ද මේ ඊ කියන්නේ? ගෞරවි කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. හරි. ඊළඟට මේක කුෂාන් කියන්නේ කුෂාන් කිව්වද මන්ද ඉස්සෙල්ලා? මහා වෘත ඛණ්ඩය. මහා වෘත ඛණ්ඩය. මහා වෘත ඛණ්ඩය. හරි. ඊළඟට අනිත් අයගෙන් වෙන විදිහේ ප්‍රශ්න ටිකක් අහන්නම්. ඉන්දිත් මයික් ඔෆ් කරගන්න. එහෙම ඔය ප්‍රශ්න පහලට යමු. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දෙවෙනි එකේ. එතනම පහල. සම්පූර්ණ කරන්න. හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා තියෙන්නේ. වෘත්තයේ කේන්ද්‍රය සහ හොඳට කියවන්න හැමෝම වෘත්තයේ කේන්ද්‍රය සහ වෘත්තය මත පිහිටි ඕනෑම ලක්ෂයක් යා කිරීමෙන් වෘත්තයේ කේන්ද්‍රය සහ වෘත්තය මත පිහිටි ඕනෑම ලක්ෂයක් යා කිරීමෙන් ලැබෙන සරල රේඛා ඛණ්ඩය වෘත්තයේ මෙන්න මෙහෙම ලෙස හැඳින්වෙයි කියලා කියනවා. හරි මට ඕකට උත්තරයක් ඕනේ කවුද දන්නවද? අපි අහමු ඒක. මම සමහර අයට මයකුත් නැහැනේ. සතිජ කියන්න සතිජ. එස්තනට සුදුසු නම. අරය. කේන්ද්‍රයයි වෘත්තය මත පිහිටි ඕනෑම ලක්ෂයක් යා කිරීමෙන් ලැබෙන සරල රේඛා ඛණ්ඩය. වෘත්තය අරය ලෙස හැඳින්වෙන්නේ. හරි නේද? පිළිගන්නවද? ඊළඟ එක. මෙන්න මේක. ඒක. ඉමාසි කියන්න බලන්න වෘත්තයේ ජ්‍යා අතුරින් දිගින් වැඩිම ජාය වෘත්තයේ විස්කම්බය. ඊළඟට ඉමාසිත් එක්ක තව යාළුවත් ඉන්නව නේද? අපි එයාටත් ඔහොම chance ඉන්නවද? ඉන්නවා. එයාගෙන් මේක අහන්නේ තුන්වෙනි එක යාට වෘත්තයේ විස්කම්බය මිලිමීටර 200ක් නම් එහි අරය කොච්චරයිද කියලා අහනවා. විස්කම්බය 200යි නම් අරය කොච්චරයි? සෙන්ටිමීටර් 10යි. සෙන්ටිමීටර් 10යි. මිලිමීටර වලින්ම කිව්වොත් මිලිමීටර නම් 100යි නේ. ඔය එතන හොඳට හිතන්න ඕන මේ අහන්නේ සෙන්ටිමීටර වලින්. හොඳයි. very good. ඊළඟ ප්‍රශ්නේ වෘත්තයේ ජායකින් සහ චාප කොටසකින් මායම් වූ වෘත්තයේ ජායකින් සහ චාප කොටසකින් මායම් වූ වෘත්ත කොටසක් ලෙස හැඳින්වේ කියලා කියනවා. හරි. සිතුකි කියන්න උත්තරේ වෘත්ත ඛණ්ඩය. වෘත්ත ඛණ්ඩයක් නේ. අපිට එතන හරියටම කියන්න බෑ සුළු වෘත්ත ඛණ්ඩයක්ද මහා වෘත්ත ඛණ්ඩයක්ද කියලා. වෘත්ත ඛණ්ඩය ලෙස හැඳින්වේ කියලා තමයි කියන්න වෙන්නේ. ඊළඟ එක. වෘත්තයක අරයන් දෙකකින් සහ චාප කොටසකින් මායම් වූ වෘත්ත පෙදෙස. වෘත්තයක අරයන් දෙකකින් සහ චාප කොටසකින් මායම් වූ. හරි කියන්න බලන්න ඉන්දිත්. අරයන් දෙකයි චාප කොටසකින් මායම් වෙච්ච එක. ඉන්දිත් නැද්ද? ඉන්දිත් ඉන්නවනේ. බානු කියන්න. බානු මේකට උත්තරේ වෘත්තයක අරයන් දෙකකින් සහ චාප කොටසකින් මායම් වූ වෘත්ත පෙදෙස. ඉන්දිත් දැන් මයික් එක ඔන් කරලා තියෙනවනේ. ආ කියන්න. ඉන්දිත් කියන්න. chance එක යනවා. හරින්ද කියන්න. වෘත්තයක අරයන් දෙකකින් සහ චාප කොටසකින් මායම් වූ වෘත්ත පෙදෙස.
හරින්ද? ජනිදු කියන්න බලන්න. කේන්ද්‍රික කෝණයක්. කේන්ද්‍රික කෝණයක් වෘත්තයක අරයන් දෙකකින් සහ චාප කොටසකින් මායිම් වූ. ඉතින් මවා ගන්න අරයන් දෙකක් තියෙනවා. චාප කොටසකුත් තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයක් නේද? අරයන් දෙකකුයි මතක් කරන් කේන්ද්‍රික ඛණ්ඩයක් නෙවෙයිද? දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තොත් මෙහෙමනේ තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා කරේ ওই විදිහටනේ තියෙන්නේ. එතකොට බලන්න වෘත්තයක අරයන් දෙකකින් තමයි මායිම් වෙලා තියෙන්නේ. අරයන් දෙකකින් මායිම් වෙලා තියෙනවා. වෘත්ත චාපකනොත් මායිම් වෙලා තියෙනවා. ඒක කේන්ද්‍රික කෝණයක් තියෙනවා. නමුත් මේ රූපේ ගත්තොත් කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා තමයි කියන්න වෙන්නේ නේද? බලන්න හොඳට හිතලා. ඊට පස්සේ අපි යමු 15ට තව අන්තිම හරියට. ඊළඟ ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ මම දැන් ඔයාලගේ මේ අච්චු පොතම උදව්වට ගන්නේ හැමෝම ගාම අතේ තියෙන එකක් නිසා. ඒතොර ලේසින් අපිට සාකච්ඡාව කරගෙන යන්න. රූපේ අඳුරු කර ඇති කොටස හඳුන්වන්න කියලායි කියන්නේ. මෙන්න මේකට උත්තරේ. රූපේ අඳුරු කර ඇති කොටස හඳුන්වන්න කියලා කියනවා. ගෞරවී මං කියන්න. හින්දිත් කියන්න. කොයි ඉතින් කියන්න. හින්දිත් XOY දාන්න හරි. අඳුරු කර ඇති කොටස හඳුන්වන්න. එම කොටසේ මායින් වෙන වෙනම ලියන්න. XOY කෝණේ හැඳින්වෙන නම කුමක්ද? ඔන්න ඔහම අහනවා. දැන් අඳුරු කර ඇති කොටස හඳුන්වන්න කිව්වහම හරිද? චුට්ටක් හිතන්න. දැන් ඊළඟේ අහනවා එම කොටසේ මායින් වෙන වෙනම ලියන්න. මායින්. දැන් මෙතන XOY කියලා කියන්න බෑ. කොටස හඳුන්වන්න මෙතන මැද්දේ ඉංග්‍රීසි අකුරු දාලා තිබ්බනම් ඔයාලට කියන්න තිබ්බා XOY නෙමෙයි මොකක් හරි එකක් කියලා. හරි හොඳට හිතන්න. අර ඉංග්‍රීසි අකුරු තියෙන්න ඕන කිව්ව මෙන්න මේ වගේ තැනකනේ මැද්ද තැනකනේ. කොහොම තිබ්බනම් XPY කියලා ඔයාලට හඳුන්වන්න තිබ්බා. නමුත් මෙතන එහෙම එකක් දීලා නැති නිසා එච්චර ලොකුවට හිතන්න යන්න එපා. ටග්ගාලා කෝණයක් නෙවෙයි. කේන්ද්‍රික කාණ්ඩය කාණ්ඩය නෙවෙයි ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. හරිද? කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට එම කොටසේ මායින් වෙන වෙනම ලියන්න. මායින් ගත්තොත් මොනවද මායිම්? කාටද පැහැදිලි කරන්න පුළුවන්? ජනිදු පුළුවන්ද? මායිම් පැහැදිලි කරන්න. මායිම් අහනවා මායිම්. සර් ඔව්. XY 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 කියන්නේ එක මායිමක්. තව XO XO කියන්නේ එකක්. YO නැත්තම් OY කියලා කියන්නත් පුළුවන්. අන්න මායිම් තුන. මායිම් වෙන වෙනම ලියන්න. මේව තමයි මායිම්. හරි. එතකොට වෙන වෙනම ওই විදිහට ලියන්න ඕනේ. මායිම් කියන්නේ මේ මායිම, මේ මායිම, මේ මායිම. වක්‍ර මායිම. හරි. ওই විදිහට යන්න. හරි. ඊළඟට XOY කෝණේ හැඳින්වෙන නම XOY කෝණය. මෙන්න මේ කේන්ද්‍රික කෝණය. ඒකට කියනවා අපි කේන්ද්‍රික කෝණය කියලා. very good. බලන්න කී දෙනාද පැන උත්තර දෙන්නේ නේ? අනිත් අය ඔහේ ඉන්නවා අහගෙන. එහෙම බෑ. හරි. 6 වෙනි ප්‍රශ්නේ බලමු. ඕ කේන්ද්‍රය වූ වෘත්තයක් ඇඳ ලක්ෂ දෙකක් ලකුණු කරන්න. ඒක කරන්න කියලානේ කියන්නේ. ඒවා ඔයාලා කරන්න ඕනේ. අපි අනිත් ඒවා ඔක්කොම වගේ අඳින්න තියෙන ඒවා. හරි. අපි මෙන්න මේ ගානට යමු. 8 වෙනි ගාන හැමෝම දැන් කරන්න පටන් ගන්න. ඒක සාකච්ඡා කරන්න නෙමෙයි වැඩේ කරන්නයි තියෙන්නේ. අපි බලමු ඊළඟට මාත් කරන්නම් ඔයාලා කරාට පස්සේ. හරි පටන් ගන්න. අභ්‍යාසය මොකක්ද? සටහන් පොතේ කරන්න පුතා. 23 2 අභ්‍යාසය කියලා ලියලා හරි 23 2 අභ්‍යාසය කියලා ලියලා 8 වෙනි ප්‍රශ්නේ කියලා දාලා පටන් ගන්න. සර් සටහන් පොතේ නේ. සටහන් පොතේ 23 2 ප්‍රශ්න ලියන්න ඕනේ. ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ පුතා. වැඩේ කරන්න. ප්‍රශ්න ලියන්න නැතුව නිර්මාණ විතරක් කරන්න.
වැඩි වෙලා නැහැ විනාඩි 10යි තියෙන්නේ. වාටේ 10න් විනාඩි 5ක් මම දෙන්නම්. ඉක්මනට කරගෙන යන්න. එකකට විනාඩියක් ඇතිනේ. දැන් පළවෙනි එකේ කියනවා අරේ සෙන්ටිමීටර 5ක් වූ වෘත්තයක් අඳින්න. ඔව්. කියන්න. ප්‍රශ්න ලියන්න ඕන සර්. ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ පුතා. ඒක තමයි හරියට දාන්න 23 2 අභ්‍යාසය 8 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම කියලා දාලා නිර්මාණ විතරක් කරන්න. දැන් අරේ සෙන්ටිමීටර 5ක් වූ වෘත්තයක් අඳින්න. කාටද පැහැදිලි කරන්න පුළුවන් මේක කරන්නේ කොහොමද කියලා? සර් කව කට්ටට සෙන්ටිමීටර 10ක් අරන් අඳිනවා. 5ක් නේ? පිටක් වැරදුනා. 5ක් නේ? ඔව්. කව කටුවට සෙන්ටිමීටර 5ක් ගන්න. අඩුලයි කව කට්ටයි අරගෙන කව කටට ගන්න සෙන්ටිමීටර 5ක්. හරි? ඒව ගන්න විදි කියලා දීලා තියෙන්නේ. ත්‍රිකෝණ අඳින කොටත් අපි ওই වැඩේ කරන්නේ. කව කටුවේ තුඩ බිඳුවට තියාගෙන සෙන්ටිමීටර 5ක් ගාවට කව කටුව ඔන්නෝම ඈඩ් කරන්න. එතකොට ඔන්න කව කටුවට සෙන්ටිමීටර 5ක් ගත්තා. ඒගොල්ලෝ කියන්නේ කව කටුවට සෙන්ටිමීටර 5ක් අරගෙන වෘත්තයක් අඳින්න කියලා. එතකොට ওই විදිහට වෘත්තයක් අඳින්න. ඊට පස්සේ ඒකේ ලියන්න අනිවාර්යෙන් අර කොච්චරයිද කියන එක. හරි මේ වගේ ඉරක් ගහලා සෙන්ටිමීටර 5යි කියන එක දාලා තියන්න. 5යි cm. හරි ඔන්න ඔහම දාලා තියෙන. බලන්න තාම මොන හරි දත්තයකට අවශ්‍යයිද කියලා. දැන් මම අච්චු පොත වල ගාව තියෙන නිසා ලේසි වැඩේ කරන්න. එහි කේන්ද්‍රය ඕ ලෙස නම් කරන්න කියලාත් කියනවනේ. එහෙනම් කේන්ද්‍රයත් ඔයා දාන්න ඕනේ මේ විදියට. කේන්ද්‍රය ඕ ලෙස නම් කරන්න. එතකොට මෙන්න මෙතන කේන්ද්‍රයට O කියලා දාන්න. එතකොට තමයි වැඩේ සම්පූර්ණ වෙන්නේ. රෝම ඉලක්කම් එකට උත්තරේ. මේ වගේ කරගෙන යන්න. ඊළඟට බලන්න රෝම ඉලක්කම් දෙකේ මොකක්ද කියන්නේ කියලා. වෘත්තයේ මත ලක්ෂයක් ලකුණු කර අරකෙමයි කරන්නේ හොඳේ. අරකෙම කරන්ඩ වෘත්තයේ මත ලක්ෂයක් ලකුණු කර එය P ලෙස නම් කර OP යා කරන්න කියලා කියනවා. වෘත්තයේ මත වෘත්තයේ මත කියන එක 6 වසර නේද? වෘත්තයේ මත ලක්ෂයක් ලකුණු කරන්නලු. ඒතර වෘත්තයේ මත කියන්නේ පරිධිය මත කියන එක. පරිධිය මත ලක්ෂයක් ලකුණු කරන්න මෙන්න මේ වගේ ඩොට් එකක් තියාගන්න. ඔය වගේ ඩොට් එකක් තියලා ලක්ෂයක් ලකුණු කරන්න කියලා කියනවා. ලක්ෂයක් කියන්නේ ඩොට් එකක් කියනවා. හරි ලක්ෂයක් ලකුණු කර ඒ P ලෙස නම් කර OP යා කරන්න. P ලෙස නම් කර OP යා කරන්න. එතකොට ඒක P ලෙස නම් කරන්න ඕනේ. එතෙන්ට කැපිටල් P. ඊට පස්සේ කියනවා OP යා කරන්න කියලා. එතකොට O තියෙනවා මෙතන. ඔන්න ඔහම OP යා කරලා තිබ්බනම් හරි. මේකත් වෘත්තයේ අරයක් වෙනවා එතකොට. කතා නවත්තලා කරන්න වැඩේ. හින්දිත් නේද මේ කතා කරන්නේ. ඊට පස්සේ කියනවා කෝණමානය භාවිතයෙන් POQ අංශක 60 වනසේ POQ කේන්ද්‍රික ඛණ්ඩය අඳින්න. කෝණමානය භාවිතයෙන් කෝණමානය අතර ගන්න එහෙනම් හැමෝම POQ අංශක 60ක් වනසේ POQ Q කියලා PO නම් මෙතන තියෙනවා. POQ එක තමයි අපිට ඕනේ. නේ POQ එක Q මෙහි කොහේ හරි නැති මේ වගේම P වගේම තවත් ලක්ෂයක් ඔය තියෙන්නේ. එතකොට එතන හොයාගන්න අංශක 60ක් ඇඳ ගන්න ඕනේ. ඒකට කෝණමානය පාවිච්චි කරන්න කියලා කියනවා. හරි. ඒකට කෝණමානය ගන්න. කෝණමානය අරගෙන අංශක 60ක් ඇඳ ගන්න විදිය මතක් කරගන්න. එතකොට PO ට අපි බිඳුව සමපාත කරගන්නවා. නේ? බිඳුව ගන්නට මේ විදියට බාන්න ඔය කියලා දීලා තියෙන කෝණමානෙන් මයින් හැටි හරියටම හරි මැද කේන්ද්‍රයට තියාගන්න.
ඊට පස්සේ දෙපැත්තකින් එනවා කෝණමානයක් කියන්නේ එකක් අඩු වෙගෙන යනවා මෙහෙම 180න් එක පැත්තක් වැඩි වීගෙන යනවා. ඔයා බලන්න ඕනේ වැඩි වීගෙන යන. මයින පැත්තේ ඉඳලා බිඳුවේ ඉඳලා වැඩි වීගෙන යන එක මොකද්ද තියෙන්නේ? මෙන්න මෙතන උඩ තමයි ඒක තියෙන්නේ. එතකොට 10යි 20යි ඔහොම තියෙනවා. එතකොට ඔයා කියවන්න අංශක 60ක් තියෙන තැන කොහෙද තියෙන්නේ කියලා. අංශක 60ක් නේ කියන්නේ නේද? අංශක 60ක්. ඔන්න දැන් මට අංශක 60ක් ලැබුණා. අන්න ඒ අංශක 60ක් ලැබුණු තැන පොඩි මාක් එකක් දාගන්න මේ විදිහට. මෙන්න මෙහෙම පොඩි ඉරක් දාගන්න. එතකොට දැන් ඔයාලට කෝණමානය ඉවත් කරන්න පුළුවන්. ඊට පස්සේ O ඉඳලා ඒ රේඛාව දික් කරන්න. හරි. අන්න මම කෝණමානය අයින් කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මම මේක කළු පාටින් පෙන්නන්නම් මෙහෙම. අඩුවල තියලා මෙහෙම දික් කරන්න. අර මාක් එකට තමයි දික් කරන්නේ. හරි. එතකොට මෙතන අංශක 60යි කියලා අපි දන්නවා. ඒක අපි දාමු අංශක 60යි කියන එක. නැත්තම් පස්සේ කරන්න අමතක වෙයිනේ නේද? අංශක 60යි කියලා මාක් එකකුත් දාලා තියන්න කෝණයක් ඇඳලා. අන්න අංශක 60යි. දැන් ප්‍රශ්නේ ආයෙත් බලන්න PO කවුරු කියලාද කිව්වේ ප්‍රමයි? PO කවුරු කියලාද කිව්වේ? POQ නේ. එහෙනම් එතෙන්ට Q කියලා අපි දැන් දාමු. POQ. Q කියන තැනට දාන්න ඊළඟ ඩොට් එක. මෙන්න මෙයා Q. ඔන්න POQ කේන්ද්‍රික ඛණ්ඩය නිර්මාණය කරන්න. ඕනනම් අපිට ඔක පාට කරලා පෙන්වන්නත් පුළුවන්. නේ POQ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. අංශක 60ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක්. එයා කේන්ද්‍රික ඛණ්ඩයක් වෙද්දී එළියෙන් තව ලොකු කේන්ද්‍රික ඛණ්ඩයකුත් හැදෙනවා. එයා පරාවර්ත කෝණයක් සහිත කේන්ද්‍රික ඛණ්ඩයක්. හරි ඔය විදියට. දැන් අපි ඉවර වෙන්න යන්නේ. ඊට පස්සේ කියනවා QOR සමාන 150ක් වනසේ. ඔයාලගේ පොත් හැමෝම ගාවම තියෙනව නේද? පොත් කවුරුත් නැති කවුරුත් ඉන්නවද? ඔන්න බලාගන්න. ඊළඟට කියනවා QOR 150ක් වනසේ QOR කේන්ද්‍රික ඛණ්ඩයත් අඳින්න. අන්න QOR. දැන් O තියෙනවා Q තියෙනවා R එකක් දැන් තව අලුත් එක්කෙනෙක් මේකටම සම්බන්ධ කරන්න ඕන අංශක 150ක් වුණා. එතකොට සරල කෝණයකට ගොඩාක් ළඟයි නේ. ඒකත් බලමු. එතකොට 150ත් කෝණමානෙන් පුළුවන්. දැන් කොහොමද කෝණමානේ එතෙන්ට තියාගන්නේ? ඒවත් බලන්න. දැන් ඊළඟට ඔයාලට දැන් ඔය පේන විදිහට කෝණමානය PO Q එක හරි QOR කියලානේ කිව්වේ. දැන් QO තන ඉන්නවා. R එකක් තමයි ඔයාලට හොයාගන්න ඕනේ. එහෙනම් අපි දැන් කෝණමානයේ බිඳුවට තියාගමු ආයේ QO මතට. මොකද QOR එකක් ගන්නනේ කියන්නේ. ඔන්න ඔය විදිහට QO වලට බිඳුව ගන්න සම්පාත වෙන විදිහට තියාගන්න. දැන් එතන අංශක 150ක් 10 20 ඔහොම ගිහලා 150ක් සෙට් වෙනකන් යන්න ඕනේ. එතකොට 150ක් තියෙන තැන තමයි මෙන්න මෙතන. අන්න එතෙන්ට නැවත පැන්සලෙන් චූටි මාක් එකක් දාගන්න. කරගෙන යන්න. චූටි මාක් එකක් දාගෙන අපිට පුළුවන් කෝණමානය උතනින් ඉවත් කරන්න. හරි. 150ක් කියලා කිව්වා. දැන් අඩුවල අරගෙන ඕක යා කරන්න. මේ මාක් එකටම දික් කරන්න. දැන් පටල ගන්න එපා මොකද්ද කෝණය කියන එක. හරි මෙන්න මෙයා තමයි කෝණය. එයා තමයි අපි 150කට මැන්නේ. එතන තමයි 150 දාන්න ඕනේ. එතනට අංශක 150යි කියලා අපි දාන්න ඕනේ.
එතකොට ඒක ඕනනම් අපි පාට කරලා පෙන්නමු. ඒක යා නමකුත් කිව්වා QOR ද කොහෙදනේ බලන්න එතන එතකොට ඊළඟ තැනට අපි මේ මාක් එක දාන්න ඕන ලක්ෂ්‍ය ලකුණු කරන්නත් ඕනේ. කවුද සපෝට් එකට පාට කරන්නේ. හරි. ඔය විදියට. තා මොනවද අහන්නේ බලන්න. තව අපෙන් අහනවා එතට R කියලා දාන්න කියලාත් කියනවානේ. R කියලා දාමු අපි. එතෙන්ට R capital R. බලන්න ඔයාලගෙත් ඔය වගේ විදිහට නිර්මාණය තියෙනවනේ. ඒකයි මේ වෙලාව දෙන්නේ. දැන් පොත් බලන වෙලාවට ළඟයි. ලස්සනටම තියෙන්න ඕනේ. ඔය කියපු විදිහටම. හරි. අන්තිම එක දැන් මේ කරන්නේ ඉතිරි කේන්ද්‍රික ඛණ්ඩය නම් කර කේන්ද්‍රික කෝණයේ විශාලත්වය මැන ලියන්න. ඉතිරි කේන්ද්‍රික ඛණ්ඩය නම් කරන්නලු. ඉතිරි වෙච්ච එක. හරි. ඉතිරි කේන්ද්‍රික ඛණ්ඩය. දැන් මොනවද ඉතිරි කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ? දැන් POQ එක ඇඳ QOR එක ඇඳනේ. ඉතිරි කේන්ද්‍රික ඛණ්ඩයක් ගැන අහනවා. මොකක්ද ළමයි ඉතිරි කේන්ද්‍රික ඛණ්ඩය? කාටද කියන්න පුළුවන්? ඔක මයින්නමත් ඕනේද? මේ වගේ දේවල් ටිකක් හිතන්න. හිතලා කියන්න බාන කවුරු හරි උත්තරේ. නෑ සර්. ඔව් මයින්න ඕනේ නෑ. කියන්න බලන්න දුව කොහොමද දොර කරන්නේ අපි? යක් වටා කෝණ සියල්ලේ එකතුව අංශක 360යි. එතකොට මේ දැනටමත් අපි හොයාගෙන තියෙනවානේ අංශක 60 කෝණිකුයි අංශක 150 කේන්ද්‍රික කෝණ දෙකක්. ඒ දෙක එකතු කරලා 360න් අඩු කරාම ඉතුරු කෝණික එනවා. අන්න හරි. හරි. very good. හොඳයි. නේද? ඒගොල්ලෝ කියන්නේ මැනලා ලියන්න කියලා. ඕන්න ඉතින් කෝණමානෙ මැනලා බලන්නත් පුළුවන්. නමුත් අපිට තේරෙනවා පොඩි දෙයක් මේක සම්පූර්ණ ලක්ෂයක් වටා කෝණවල එකතුව අපි කරලා තියෙනවානේ. ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360යි කියලායි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒතර ඔක්කොම 360යි. ඒතකොට 360යි එක්කෙනෙක් ඉන්නවා 150ක් විදියටනේ. එහෙනම් මෙන්න මෙතන 150ක් ඉන්නවා. අපි නිකමට බලමු දැනට ඉන්න දෙන්න කොච්චරක්ද කියලා. දැනට ඉන්නවා 150ක්. කුයි තව කවුද ඉන්නේ? 150කුත් ඉන්නවා තව 60කුත් ඉන්නවා. දැන් ඔය සිතුක කිව්වේ ඒකනේ. තව 60කුත් ඉන්නවා. එතකොට ඔය දෙන්නගේ එකතුව දැන් අපි දන්නවා 150යි 60යි. 150යි 60යි කීයද? 150යි 60යි 210 නේද? හරිද? 210. එතකොට 210ක් දැනට ඉන්නවා අපි ගාව. හරි? 210ක් ඉන්නවා. ඒ කියන්නේ සම්පූර්ණ දැනට ඇඳිලා තියෙන ටික මෙන්න මේ ටික 210ක් වෙනවා. එතකොට 360ක් තමයි ඔක්කොම තියෙන්නේ. එහෙනම් අපිට දැන් පුළුවන් ඔක්කොම 360යි නම් නේද? මෙන්න මේ 210 මේ දෙන්නගේ 210 මොනව කරනවද? 360න් අඩු කරා නම් ඔන්න වැඩේ හරි. අපිට දැනගන්න පුළුවන් ඇත්තටම අරයගේ කෝණය කොච්චරක්ද කියලා. එහෙනම් උත්තරේ කියන්න බලන්න. කවුද එන්නේ? 150යි. 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 150යි කියලා කියනවා. එහෙනම් අන්සර් 150ක් නේද ඔය කියන විදියට ඉතුරු කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය නේද අහන්නේ. ආයෙ ප්‍රශ්න කියවන්න අපි නිවැරදිම උත්තරේ ගත්තද කියලා. කේන්ද්‍රික කෝණයේ විශාලත්වය මන ලියන්න. කෝණයේ විශාලත්වය. හරි එහෙනම්නේ. කේන්ද්‍රික කෝණයේ විශාලත්වය තමයි අහන්නේ. එහෙනම් කිසිම ගැටලුවක් නැහැ. 150යි උත්තරේ මතක ඇතුව අංශක දාන්න. දැන් මට මෙතන
මේ විදිහට කරන නිසා අංශක දාන්න ටිකක් අමාරුයි. හරි. ඒකින්ද මේ හැම උත්තරයකටම අංශක දාන්න මතක තියාගන්න. හරි. ඔය විදිහට තමයි වැඩ අවසන් වෙන්න ඕනේ. දැන් කියාගෙන යන්න බලන්න පොත් පෙන්නන ලෑස්තිද? තව කරන්න කවුරු හරි ඉන්නවද? තාම වැඩ ඉවර නැති කවුරු හරි ඉන්නවද? අනිත් එහෙනම් පොත් පෙන්නන්න පටන් ගමු. ඉවර කට්ටිය කාටවත් අයින් වෙන්න බෑ පොත් පෙන්නන්න නැතුව. හරි. ඔය විදිහේ රූප සටහනක් කෙරිලා උත්තර අරගෙන තියෙනවා. මයික් ඔන් කරගෙන කියාගෙන යන්න බලන්න ඉවරයිද කියන එක. ඉවරයි. හැමෝම ඉවරයි. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි. පොත් පෙන්නන්න ලෑස්ති. පොත් පෙන්නන්න ලෑස්ති. ඉවරයි සර්. හරි. ඉවර නැති කවුරු හරි ඉන්නව නම් කියන්න. ඉවර නැති. වෙලාව හරි විනාඩි 10ක් පරක්කුත් වෙලා තියෙනවා. ඒ ගැටලුවක් නැහැ. හොඳයි නේද? අද පන්තේ හිටිය වගේම ඇති. නේ? විනාඩි 40න් කට්ටුනෙත් නැහැ. ලස්සනට වැඩේ කරගෙන ගියා. හරි. එහෙනම් පොත් පෙන්වන්න ලෑස්ති වෙන්න. මම දැන් ඔයාලගේ පොත් පෙන්වන්න යනවා. පොත් පෙන්වුවට පස්සේ එහෙම්ම පන්තිය සමාප්ත කරනවා. හරි. පොත් පෙන්නපු ගමන් මම ඔයාලට කියනවා අයින් වෙන්න කියලා. හරි. පොත් පෙන්වුවට පස්සේ මම හරි කියලා කිව්වහම ඔයාලට අයින් වෙලා යන්න පුළුවන් පන්තියෙන්. හරි. ඒක නිසා දැන් මම ආයිබෝවන් කියලා කියනවා. හරි. කියන්නේ මේ ඔක්කොම යන්න නෙවෙයි පොත් පෙන්නලා යන්න කැමරාව දැන් ඔෆ් කරලා මම ඔයාලගේ පොත් පෙන්නන්න පොත් බලන්න යනවා. හරි. හරි. එහෙනම් පෙන්නන්න බලන්න. අපි බලමු වෙන්නගෙන යනවා කට්ටිය. හරි. අසින්දු පෙන්නනවා පෙරලගෙන යන්න පුතා. හරි. පෙරලගෙන යන්න. කැමරාවට පොතා අල්ලලා ලස්සනට පෙරලගෙන යන්න. ලස්සනට වැඩ ටික කෙල්ලද කියලා තමයි මම බලන්නේ. අනිත් අය තාම ඉවර නැත්නම් කැමරාව ගැන හිතන්න එපා. වැඩ ඉවර කරලම පෙන්නන්න. කිසි කලබලයක් නැහැ. හොඳයි. චනායගේ ලස්සනට තියෙනවා පාට පාටින්. චරුණ්‍යගෙත් හොඳයි. සිතුගීත් හොඳයි. සතිජගෙත් හොඳයි. අසින්දු හොඳයි. අනිත් පැත්තට පොත පෙන්වනවා වඩා හොඳයි. තමක් නැහැ මට තේරුම් ගන්න පුළුවන්.